අදත් කරටකර සුපුරුදු විදිහටම අප ආරම්භ කරන්නේ කතා කරන්නට බොහෝ දේවල් ඉතිරිව තිබෙනවා. ඒ අතර විශේෂයෙන් මේ වන විට ජිනීවා මානව හිමිකම් ක්‍රියාවලිය එක්පසකින් දියත් වන විට රට අභ්‍යන්තරයේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ වුණු රජයේ පොරොන්දු වුණු ජනාධිපති කොමිෂන් වාර්තාව ඉදිරිපත් වුණා. ඒත් එක්කම මේ වාර්තාව සාධාරණ විදිහට ප්‍රශ්න දෙස ආමන්ත්‍රණය කර තිබේද කියන කාරණය පිළිබඳ කතා බහට ලක් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය මෛත්‍රීපාල සිරිසේන මහතාට අදාළව අපරාධ චෝදනා ගොනු කිරීම පිළිබඳ කාරණයක් එක්ක නිදහස් පක්ෂයේ ක්‍රියාවලිය පිළිබඳ කතා බහට ලක් වෙනවා. ඒත් එක්කම අද දවසේදී මේ වාර්තාව කාදිනල් හිමියන්ට පිළිගැන්වීම සිදු කෙරුණා. මේ සියලු දේත් එක්ක මේ වාර්තාව සම්පූර්ණද? මේ වාර්තාව තුලදී සියලු කාරණා පිළිබඳ අවධානය යොමු වුණාද? පුලස්තිනි සාරා පිළිබඳ කතා කෙරුණාද? මේ කියන කාරණා පිළිබඳ ප්‍රශ්න කිරීම තියෙනවා සහ රජයේ පැත්තෙන් මීට අදාළ පිළිතුරු ලබා දීම තිබෙනවා. ඒත් එක්කම වසංගත තත්ත්වයේ යම් තාක් දුරකට පහව ගොස් මේ මොහොත වන විට එන්නත් කරන්නේ රට පුරා සිදු වෙමින් පවතිනවා. සුව වීමේ වේගයත් බොහොම වැඩි. ඒ හා සමානවම මේ වන විට මරණත් වාර්තා වීම තියෙනවා. කෙසේ වෙතත් වසංගතයේ කළමනාකරණය කිරීම පිළිබඳ පක්ෂ විපක්ෂ විවිධ මතවාදයන් තිබෙනවා. ඒත් එක්කම මේ වන විටදී ආර්ථිකය ගොඩනැංවීම පිළිබඳ සුවිශේෂී කතා බහක් තිබෙනවා. ආර්ථිකය වෙනුවෙන් වැඩපිළිවෙල මොකක්ද? මේ රටේ බොහෝ දුක් විඳින ජනතාවක් බලාගෙන ඉන්නවා. දශක ගණනක් තිස්සේ සංවර්ධනයේ වෙමින් පවතින ධාරාව තුල අපි ඉදිරියට ගමන් කරමින් මේ වෙද්දි වසංගතයත් එක්ක තවදුරටත් ආර්ථිකමය වශයෙන් අභියෝගයක අප සිටින්නේ. ඒ නිසා මේ සියලු දේ අවසානයේදී ජනතාවට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද කියන දේ ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. ඒ නිසා අද දවසේදී ඔබ වෙනුවෙන් වාද විවාද කරන්නට අප සූදානම්. රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අපක්ෂපාතීව ආණ්ඩුවේ කාරණා විපක්ෂයේ කාරණා සියල්ල පිළිබඳ අප අවධානය යොමු කරනවා. බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වර්තමාන රජය නියෝජනය කරමින් ඒ වගේම සමගී ජන බලවේගයට විපක්ෂය නියෝජනය කරමින් අද දවසේ කතා බහ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මැතිතුමනි ආයුබෝවන්. ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් සම්පත් අතුකෝරළ මන්තුමනි ආයුබෝවන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල් මැතිතුමනි ආයුබෝවන්. සහ සමගි ජන බලවේගය වෙනුවෙන් කිංස් නෙල්සන් මන්තුමනි ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ වෙලාවේ විවේචන කිරීම කියන කාරණය විපක්ෂ පැත්තෙන් බොහොම නිරන්තරයෙන් සිදුවෙන කාරණය. ආණ්ඩුවේ විවිධ කාරණා සම්බන්ධයෙන් ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් කියන කාරණය තමයි ජිනීවා ප්‍රශ්නයේදී හෝ වේවා ආර්ථික කාරණයේදී හෝ වේවා වසංගත තත්ත්වයේදී හෝ වේවා විපක්ෂයක් විදිහට චෝදනා කිරීම හැරුණු විට විපක්ෂයෙන් ලැබිය යුතු සහයෝගය ආණ්ඩුවට ලබා දුන්නාද කියන කාරණය ප්‍රශ්න කිරීමක් තියෙනවා. මම කැමතියි පළවෙනි වටේ කිංස් නෙල්සන් මන්තුමනි ඔබතුමන්ගෙන් පටන් ගන්න. විපක්ෂයේ විදිහට රට මේ මොහොතේ තියෙන තත්ත්වය පිළිබඳ ඔබතුමන්ලගේ අදහස මොකක්ද? මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන ජාතික රූපවාහිනියටත් චතුර ඔබටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පොළොන්නරුවේ ආදරණීය ජනතාව සිහිපත් කරමින් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ වසරකට දෙපාරක් රැස් වෙනවා. එය මාර්තු මාසෙත් ඒ වගේම සැප්තැම්බර් මාසෙත් රැස් වෙලා ඒකට සම්බන්ධව රටවල් සම්බන්ධ කරගෙන ඒ වැඩ කටයුතු ඒ වගේම පවත්වනවා. ඒ වගේම මෙවර රටවල් සමාජික රටවල් 10ක් සම්බන්ධ කරගෙන ඒ රටවල් අතරින් අපේ රටත් ඒකට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම මෙවර විශේෂත්වයක් වන්නේ මානව හිමිකම් කවුන්සලේ කොමසාරිස්තුමිය එතුමිය විශේෂයෙන්ම අපේ රටට විරුද්ධව කිව්වොත් ඒක නිවැරදි. එතුමිය චෝදනා ගණනාවක් එල්ල කරනවා. දැන් එතුමිය එල්ල කරන චෝදනාව ඒවා ඡන්දයකට යන්නවත් විවාදයකට එනවත් නෙවෙයි. කොමසාරිස්තුමිය විසින් කියනවා වර්තමාන රජයේ බලයටපත් වෙලා 20 වෙනි සංශෝධනය සම්මත වීම තුලින් රටේ අධිකරණයේ ස්වාධීනයට බලපෑමක් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට ඇඟිලි ගසනවා කියලා කියනවා. ඒ වගේම ජනාධිපති කොමිසම හරහා රටේ නීතිපතිවරයාට බලපෑම් කරනවා කියලා තියෙනවා. දැන් කොමසාරිස්තුමිය විසින් මේ චෝදනාව එල්ල කරන අතර කෝ ගෲප් එක හරහා ඒ රටවල් 6ක් මේකට ඇතුළත් වෙනවා. එංගලන්තය ඒ වගේම ජර්මනිය කැනඩාව මේ රටවල් 6 ඉදිරිපත් වෙලා අපේ රටට මේ යුද්ධමය සම්බන්ධව යුද අපරාධ සම්බන්ධව චෝදනාවක්
එල්ල කරනවා. දැන් ඔබතුමාලත් ඉන්නේ ඒ කාරණා සාධාරණයි. දැන් මොකද ආදාහනයේද භූමදානයේද කියන කාරණේත් ඔය වාර්තාවේ ඇතුළත් වෙනවා. ඒ වගේම හමුදා නිලධාරීන් දීම සම්බන්ධනොත් වාර්තා වෙනවා. මේ ජිනීවා කොමිසම සකස් කිරීම සාධාරණයි කියන පැත්තේ ඔබතුමාලත් ඉන්නේ. නෑ අපි එතන නෙවෙයි ඉන්නේ. දැන් මම මේ කියන්න යන්නේ චතුර. දැන් මේ රටවල් 6 එකතු වෙලා අපේ රටට මේ යුද්ධමය සම්බන්ධව රටේ රණවිරුවන්ට වෙන චෝදනාවලදී විපක්ෂයක් විදියට අපි බලන්නේ රටක් විදියට. දැන් මේ තත්ත්වයේ 2010 ඉඳලා මේ වෙනකම්ම දිගින් දිගටම ආවා. අපි කියන්නේ පහුගිය දේවල් ගැන කතා කරනවට වඩා මේ ලයින් එක අපි මෙතනින් කඩා ගන්න වෙනවා. මේකෙන් කඩාගත්තේ නැත්නම් දැන් හොඳම උදාහරණය තමයි 2010 කියනවා සිවිල් ජනතාව 70000ක් මිය ගියා කියලා. දැන් මේ පාර කියනවා ලක්ෂයක් කියලා. දැන් මෙන්න මේවා නිවැරදි කරන්න වෙනවා. දැන් මේක ඔබතුමාලගේ පැත්තට වගකීමකුත් වෙනවනේ. මොකද මංගල සමරවීර මහත්තයා 31 යෝජනාවට එකඟ වෙච්ච හින්දානේ මේ විදිහට පීඩනයක් එන්නේ කියන කාරණා ඔබතුමාලා බාර ගන්න නැද්ද? චතුර මංගල සමරවීර මහත්තයා එදා විදේශ ඇමතිවරයා විදියට ගිහිල්ලා එතුමාට කිව්වම අපේ රටේ මෙන්න මේ වගේ අපරාධයක් වෙලා තියෙනවා කියලා එතුමා පිළිගත්තේ නැහැ. එතුමා කිව්වා අපේ රටේ මේ වගේ දෙයක් වෙලා තියෙනවා නම් අපි අපේ රටට ගිහිල්ලා මේ ගැන පරීක්ෂා කරලා බලලා අපි මේකට පැහැදිලි උත්තරයක් දෙන්නම් කියලා තමයි ආවේ. නැතුව පිළි අරගෙන ආවේ නැහැ. කොහේ හරි සමානුග්‍රහකත්වයක් දැක්වීම කියන කාරණේ ඇතුළේදී කියවෙන්නේ නැද්ද ඒක? නෑ එතෙන්ද කිව්වේ මෙහෙම යුද්ධමය අපරාධයක් වෙලා තියෙනවා ඔබේ රටේ. මේ සම්බන්ධව අපි රටට ගිහිල්ලා බලලා පරීක්ෂණයක් පවත්වනවා කියලා විතරයි කිව්වේ. ඒකයි මම කිව්වේ අපි පහුගිය දේවල් කතා කරනවට වඩා අපිට පුළුවන් දැන් මේ ආණ්ඩුවට මේක නිවැරදි කරන්න විපක්ෂයක් විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා විපක්ෂයක් විදිහට. අපිට ඒ ගැන කිසිම තරහක් නැහැ. මොකද විශේෂයෙන්ම රටක මූලික අයිතිවාසිකම කියන්නේ ජීවත් වීමේ අයිතිය. දැන් අපිට මතකයි දශක 3ක යුද්ධයක් තිබුණු කාලේ හන්දියක් ගානේ බෝම්බ පිපුරුණා. විශේෂයෙන්ම පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගත්තම බොරවැව ගම්මානේ ගත්තම මුළු ගමම කපලා කොටලා විනාශ කරලා මරලා දැම්ම. ඒ ගමේ හිටපු සියලු දෙනාම දිඹුලාකල හාමුදුරුවෝ ඝාතනය කරා මහපාරේ. දළදා මාලිගාවට ගැහුවා. අරන්තලාවේ භික්ෂු ඝාතනය මේවා එකින් එකට අපිට මතක් වෙනවා. හැබැයි එදා මේ යුද්ධ කාලේ අපේ රටෙන් පැනලා ගිහිපු කණ්ඩායමක් තමයි අද මේ අපේ රටට මේ චෝදනාවල් එල්ල කරන්නේ. දැන් එයාට කවදාවත් අපේ රටට එන්න ඕන කමකුත් නැහැ. දැන් ඒගොල්ලන්ගේ මම හිතන්නේ මේක ව්‍යාපාරයක් කරගෙන හැම සැසිවාරකෙදිම මේ අපේ රටේ රණවිරුවන්ට චෝදනා එල්ල කරනවා. දැන් විශේෂයෙන්ම අපේ රටේ රණවිරුවෝ සයිනයිඩ් කරේ දාගෙන යුද්ධෙට ගියේ නැහනේ. අපේ රටේ රණවිරුවෝ ඒගොල්ලන්ගේ යුනිෆෝම් එක සිවිල් ජනතාවට අන්දලා ෆ්‍රන්ට් ලයින් එකට දැම්මේ නැහනේ. මේ රටේ සිංහල දමිළ මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපේ රණවිරුවෝ ජීවිත පරිත්‍යාග කරා. අස්කන් නාස අත්තපය පූජා කරා. ඉතින් අපි විපක්ෂයක් විදියට මානව හිමිකම් කවුන්සලේ අපේ රණවිරුවන්ට මේ වගේ චෝදනා එල්ල කරනවනම් අපි විපක්ෂයක් විදියට අපි බලන් ඉන්නේ නැහැ. අපි මේක නිවැරදි කරන්න විපක්ෂයක් විදියට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් දැන් ඇමරිකාවේ 2021 ට්වින් ටවර්ස් වලට මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පහර දුන්නා. කලක් යනකොට ඇමරිකාවෙන් හොයාගත්ත බින් ලාඩන් තමයි මේ ත්‍රස්තවාදියා තමයි මේකට සම්බන්ධ වුණේ කියලා. එතකොට ඇමරිකාවේ එවකට හිටපු ජනාධිපති බැරක් ඔබාමා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඇෆ්ගනිස්තානට ඇරලා ඇෆ්ගනිස්තානයේ හිටපු බින් ලාඩන්ව ඒ අවස්ථාවේ බැරක් ඔබාමා ජනාධිපතිතුමා සජීව බලන් හිටියා. මේ කොහොමද මේ ත්‍රස්තවාදියා අල්ලන්නේ ඝාතනය කරනවා පවා බලන් හිටියා. දැන් එතකොට මේ මානව හිමිකම් කවුන්සලගේ මේවට නිහඬයි. එතකොට දැන් රුවන්ඩාවේ මිලියන ගාණක් මැරුණා. එතකොට මේ මානව හිමිකම් කවුන්සලේ ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අපේ මේ යුද්ධමේ රාමුව ඇතුලේ තමයි අපි මේ මිලියන ගාණක් ඝාතනය කරලා රට බේරලා දුන්නේ. ඒ නිසා ඕගොල්ලෝ යුද අපරාධ වලට අහු වෙන්නේ නැහැ. අපි ඉදිරිවටවලදී කතා කරමු. කාලය අවසන් වෙනතුනේ බොහොම ස්තුතියි. ඒ මතුකර කාරණයක් එක්ක විපක්ෂයත් මේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් ඉන්නේ ප්‍රතික්ෂේප කළ යුතුයි කියන මතය කියන කාරණය බොහොම සාධනීයයි. මේ වෙලාවේ රටක් විදිහට ඉන්නේ එතන. මම කැමති සම්පත් අතුගොල්ල මන්තුමනේ ඔබතුමාගේ පැත්තට එනවා නම් දැන් මේ වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබතුමාලා එලිපිටම ගහන ඔබතුමාලාගේ පක්ෂ අපි දැක්කා. හැම රැස්වීමකදීම කියනවා මේක ඇතුළෙත් ඉන්නවා ආණ්ඩුවත් එක්ක ඉන්නවා වුණාට විපක්ෂයත් එක්ක ඩීල් දාන පිරිස් කියලා. මේ ජනාධිපති කොමිෂන් වාර්තාවත් එක්ක ඔබතුමාලාට 3න් 2ක් අහිමි වේද ඉස්සරහට?
ස්තුතියි චාමර. මම හිතන්නේ මේ අද දවස වෙද්දී රටේ දේශපාලන තත්ත්වය තුළදී මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඇත්තටම අභ්‍යන්තර සාකච්ඡා තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ගැටුමක් ඇත්තේ නැහැ කියන එක මේ වෙලාවේ අපි කියන්නට ඕනේ. ගැටුමක් ඇත්තේ නැහැ. අපිට තුනෙන් දෙක අහිමීමේ කිසිම එහෙම සැකයක් ඇත්තෙත් නැහැ. ඉතින් මම හිතනවා මෙතනදී විශේෂයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව අපි ඉදිරිපත් කරපු කොමිසම් වාර්තාව පිළිබඳව ඒ අයගේ විවිධ මතිමතාන්තර තියෙනවා. නමුත් මම හිතනවා මේ මොහොතේ අතිගරු ජනාධිපතිතුමත් ඒ වගේම අපේ රජයත් අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් ගත යුතු දඬුවම් කළ යුතු අයට දඬුවම් කළ යුතුයි කියලා. ඒ නිසා ඒ සම්බන්ධව කිසිම පැකිලීමකින් තොරව අපි පැහැදිලිව අපේ රජයේ ස්ථාවරය බවට පත් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධව අපි අපේ රජයේ පැහැදිලි ස්ථාවරය දඬුවම් විඳිය යුතුයි දඬුවම් විඳිය යුතුයි කියන එක. ඒ වාර්තාව සම්පූර්ණයි කියන එක ඔබතුමාලා වාර්තාව පිළිබඳව ඒ සම්බන්ධව තියෙන අනිකුත් කරුණු කාරණා පිළිබඳව දැන් සාකච්ඡා වෙමින් යනවා. වගේම කැබිනට් මණ්ඩලයත් අනු කමිටුවක් පත් කරලා තියෙනවා ඒ සම්බන්ධව ඉදිරිපත් කළ යුතු තැන් වලට මේ ඉදිරිපත් කිරීම කරන්න. ඉතින් මම හිතනවා මෙතනදී විශේෂයෙන්ම පැහැදිලි වෙන කාරණේ තමයි අද විපක්ෂය මේ සම්බන්ධව මේ වාර්තාව ඉදිරිපත් කරන තුරු බොහෝ වෙලාවට බොහෝ මැසිවිලි නැගුවා මේ වාර්තාව ප්‍රමාදයි කියලා. හැබැයි වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ අපි දකින්නේ ඒ සම්බන්ධ ඒ අයගේ විවිධ මතිමතාන්තර තියෙනවා. ඒ වාර්තාව ඉදිරිපත් වුණාට පස්සේ දැන් අපි ඇත්තටම බලන්න ඕනේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය ඒ බෝම්බ ප්‍රහාරය සිදු වුණාට පස්සේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කරා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හිටියේ කවුද කියලා මතක ඇති. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හිටියා සමාජිකයෝ විදිහට සහරාන්ව රෝහලට බලන්න ගියපු අය පවා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හිටියා. සහරාන්ව රෝහලට බලන්න ගියපු කෙනෙක් ඒ දාපු තේරීම් කාරක සභාවේ ඉඳගෙන ඒ නිලධාරීන්ගෙන් සාක්ෂි විමසුවා. ඉතින් ඒ වෙලාවේ ඒ මොහොතේ ඇත්තටම අර ඒක නිකන් අර හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා නිකන් කියනවනේ. එහෙම වැඩක් උනේ. එතකොට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දැන් ඇත්තටම හරියට ගෙයක් බින්දිනවා හොරෙක්. ඒ ගේ බින්දපු හොරා ඉතුරු කරලා යනවා සාක්ෂි. ඉතුරු කරලා යන්නේ සමහර වෙලාවට ඇඟිලි සලකුණක් වෙන්න පුළුවන්. මොනවා හරි එයා අල්ලපු වීදුරුවක ඇඟිලි සලකුණු ටික තියෙනවා. එහෙම නැත්නම් එයාගේ මොනවා හරි දාලා යන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් නිලසුනකයෙක් ගෙනල්ලා අපි ඉව ඔස්සේ යනවා නම් එතකොට ඒ ඉවත් වෙන්න කලින් අපි ඒ පරීක්ෂණය කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඇඟිලි සලකුණ මැකෙන්න කලින් වැස්සක් වැස්සොත් ඇඟිලි සලකුණ මැකෙනවා. ඇඟිලි සලකුණ මැකෙන්න කලින් අපි ඒ පරීක්ෂණය කරා අපිට යන්න සිද්ධ වෙනවා. ඇඟිලි සලකුණ ඒ සලකුණු ගන්න ඕන. හැබැයි දැන් අපි දැකපු දේ තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය ගහලා ඒක සිද්ධ වෙලා මාස ගණනාවක් යනතුරු ඒ සාක්ෂි වසන් වෙනතුරු ඒ රජය කටයුතු කරේ නැහැ. ඇත්තටම හරිම සමහර වෙලාවට මේ සම්බන්ධව මේ හරි කනගාටුදායකයි සමහර වෙලාවට දැන් ඒ සම්බන්ධව පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළා පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධව බොහෝ චෝදනා කරන අය ඒ සම්බන්ධව මේ කතා කරන අය මේ බෝම්බ ගහන බව දැනගෙන ඊට පැය ගණනාවකට කලින් බෝම්බේ ගහන බව දැනගෙන ජනතාවට එලි කරේ නැහැ. ඇත්තටම හරිම සාපරාධී ක්‍රියාවක් සිද්ධ වුණේ. ඉතින් මේක ඒ වෙලාවේ බෝම්බ ගහන බව දැනගෙන ඒක ජනතාවට කිව්වේ නැති අයට අද මේ සම්බන්ධව විමසන්න ඇත්තටම අයිතියක් තියෙනවද කියලා අපි අහන්න ඕනේ. ඒ සම්බන්ධව විමසන්න. ඊළඟට ඒ තේරීම් කාරක සභාවේ සහරාන්ගේ සැප දුක් හොයන්න මේ තෑගි බෝග අරගෙන රෝහලට ගියපු කෙනාට ඒ තේරීම් කාරක සභාවේ ඉඳගෙන සාක්ෂි විමසන්න පුළුවන්ද කියලා අහන්න ඕනේ. වර්තමාන ජනාධිපතිතුමා මේක කඩිනමින් වේගවත් කළා මේ කොමිසමේ කටයුතු වේගවත් කළා කොමිසමේ වාර්තාව එළියට අද ගෙනත් තියෙනවා. හැබැයි මන්තුමනි අර ඔබතුමන්ලා ඒ කාලේ විපක්ෂී ඉන්නකොට නැගූ කාරණයක් තිබුණා. සතොස වාහන GPS වලින් බලනකොට මේ මන්ත්‍රීවරයා මෙහෙම ගිහින් තියෙනවා, කට්ටිය මෙහෙම අරන් ගිහින් තියෙනවා. විශේෂයෙන් රිචාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයාට බොහොම දැඩි ප්‍රයෝජන එල්ල කරා. හැබැයි අන්තිමේදී අර Manchi chocolate bar. පෙරලිකාර රසය. කාන්තාවන් 15ක් ඉන්න බව ගිය සතිය අපි හොයාගන්න. ඒ කාන්තාවන් 15 මරාගෙන මරන කාන්තාවන් පිළිබඳව පුහුණු වෙච්ච කාන්තාවන් පිළිබඳව ඔය වාර්තාවේ නැහැ.
එතකොට ඊට අමතරව මේ සම්බන්ධව බුද්ධි සේවාවන් එවගේම අපේ ජාතික රහස් තොරතුරු සේවාවන් මේ සියල්ල ඒ සියලු කාරණාත් එක්ක එකතු කරලා මේ සම්බන්ධව මේ නීතිමය කටයුතු වල කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගනිනවා අපේ රජයෙන්. අපේ රජයේ ස්ථාවරය ඒක තමයි. ඒ නිසා අපි මේ සම්බන්ධව මේක මේ කොමිසම පත් කරන්නේ හිටපු ජනාධිපතිතුමා. හිටපු ජනාධිපතිතුමා පත් කරපු කොමිසම මම හිතනවා ඒ මොහොතේ ඒ කොමිසමට සාක්ෂි දුන්න නිලධාරීන් ඒ මොහොතේ ඔය ඒ රජය පවතිද්දී මේ කොමිසම් පැවතුනා නම් ඔය කොමිසම් වාර්තාව එළියට එන්නේ නැහැ සත්‍ය වශයෙන්ම. අපේ විශේෂයෙන්ම පසුගිය රජයේ කාල සීමාව තුළ විවිධ දේවල් පාර්ලිමේන්තුවේ අපි ඉල්ලා සිටි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. හැබැයි ඒව පාර්ලිමේන්තුවට ඉදිරිපත් තුන්නේ නැහැ බොහෝ දේවල්. හැබැයි මේක කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. අද අතිඋතුම් කාඩිනල්තුමාට අද ඉදිරිපත් කරා. හැබැයි කාල ප්‍රමාදය ඇතුළේ නිකන් පිටු හැලුනේ එහෙම මොකුත් ප්‍රශ්නයක් උනේ කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. මේකට මේ කොමිසම් වාර්තාව තුළ මේකෙදී මේකට තව අපේ පරීක්ෂණ කරන බුද්ධි සේවාව එවැගේම CID එක මේ ආදී මේ තොරතුරු සොයාගත් සහ නඩු පැවරීම් කළ යුතු දේවල් පිළිබඳව තොරතුරු මේ තියෙන දේවල් එකතු කරගෙන ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග රජය ගන්නවා. ඒ නිසා කිසිම සැකයක් හිතන්න එපා. අපේ රජයේ ස්ථාවරය බවට පත් වෙලා තිබෙන්නේ මේ අපරාධය කරපු සියලු දෙනා මේකට වගකිව යුතුයි. ඒ විතරක් නෙමෙයි. අපි යෝජනා කරනවා මේ සම්බන්ධව දැනගෙන ජනතාවට නොකියපු මේක වසන් කරපු මේකේ සාක්ෂි වසන් කරපු දැන් අර හොරා ගේ කඩලා ගියන් පස්සේ හොරා ගේ ඉතුරු කරලා ගියපු සාක්ෂි ටික දිය වෙලා යනකම් ඒක ඒ සම්බන්ධව ක්‍රියා නොකරපු අයටත් මේකෙන් දඬුවම් වෙන්නට ඕනේ. ඒ නිසා මේ කොමිසම වාර්තාවේ අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුත් එක්ක මේ කියන්නේ යම් එකතු විය යුතු කාරණා තියෙනවා නම් දැන් බුද්ධි සේවාවන් සොයාගන්න කාරණා මේකට එකතු වෙලා නැති වෙන්න පුළුවන් සමහර ලාවට. ඒ නිසා දැන් අපේ රටේ බුද්ධි සේවාවක් තියෙන්නේ ඇත්තටම මහ බැංකු බෝම්බේ එහෙම නැත්නම් අපේ රාජ්‍ය නායකින් ඝාතනය කරපු අවස්ථාවල ඔබතුමාට මතක ඇති අපේ රටේ බුද්ධි සේවාවන් සහ අපේ රජයේ ආරක්ෂකයන්ස ක්‍රියාත්මක වුණා. එයට නඩු පැවරුවා. ඒ කොමිසම් දාන්න උනේ නැහැ. ඒගොල්ලෝ නඩු පවරලා ඒගොල්ලෝ දඬුවම් දුන්නා. බන්ධනාගාරගත කරා. සිරගත කරා. ඒවට දඬුවම් දුන්නා. දඬුවම් දෙන යාන්ත්‍රණයක් තිබුණා රජයේ. හොඳයි. අපි දෙවෙනි වටේදී තවදුරටත් කතා කරමු. අලවතුවල මන්ත්‍රීතුමනි දැන් මෙතනදී මතුවුණු කාරණයක් තිබුණා. අර ගෙදෙට්ට හොරා පැන්නගෙන් පස්සේ සාක්කි ටික හේදිලා යනකම් සාක්කි ටික නැති වෙලා යනකම් ඔබතුමන්ලා මේක කල්මැරුවා කියන කාරණේ. කොමිෂන් වාර්තාවත් ඔබතුමා ගාව තියෙනවා. මොකද හිතෙන්නේ සාධාරණ ඉෂ්ට වෙලා තියෙනවද? චාමර බොහොම ස්තුතියි රූපවාහිනියට ආරාධනා කරාට කර වැඩසටහනට. විශේෂයෙන් මතක් කරන්න ඕනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වාර්තාවේ සියල්ලම නම් තාම අපි කියුවේ නැහැ. නමුත් කොටසක් අපි කියවලා තියෙනවා. මෙතුමා ගොඩක් දේවල් කතා කරා. නමුත් දැන් ඇත්තම කතාව මේ වාර්තාව අද තමයි මම දැක්කා ලබා දෙනවා අපේ මහානායක ස්වාමින් වහන්සේලාටයි ඒ වගේම කාඩිනල්තුමාටයි. නමුත් මේ වාර්තාව සම්බන්ධයෙන් යම් අවබෝධයක් කාඩිනල්තුමාට උන්වහන්සේට තිබිලා තියෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරා මේ තත්ත්වය තුළ කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න බෑ කියලා. ඒක තමයි ඇත්ත කතාව. දැන් බලන්න මේ වාර්තාවේ අපි දකිනවා ගොඩක් දේවල් අසම්පූර්ණයි. දැන් මේ රජය ඇවිල්ලා බලයට අවුරුදු 1කමාරක් දැන් ජනාධිපතිතුමා පත් වෙලා අවුරුදු 1කමාරක් ගත වුණානේ. එතුමාට පත් වෙන්න මූලික කාරණයක් නෙමෙයි පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයේදී වාසිය කාටද ලැබුණේ? පාස්කු ප්‍රහාරයෙන් අර ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් ඝාතනයට ලක් වුණා. ඒ වගේම ආබාධිත තත්ත්වයටපත් වුණා. එතකොට මේ සහරාන් ඇතුළු කණ්ඩායමට පඩි ගෙව්වේ කොයි කාලෙද කියලා හොයලා බලලා තියෙනවා මේ වාර්තාව. ඒ කියන්නේ වාසිය කියන එකෙන් ඔබතුමා අදහස් කරන්නේ පැහැදිලිවම. දැන් මෙහෙමනේ. දැන් මේ පාස්කු ප්‍රහාරයත් එක්ක මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා අපේ වර්තමාන ජනාධිපතිතුමා කිව්වේ. මොකද ඒ තත්ත්වය තුළ ආරක්ෂාව රට ජාතික ආරක්ෂාව අවශ්‍යයි කියන එක ඉස්මතු වුණානේ. වෙන කාර්යයක් නෙවෙයි මම කියන්නේ ඒක ඉස්මතු වුණ නිසා. ඒතකොට පැහැදිලිවම යුතුයකමක් තියනවා රජයේ කවුරු මේකට අදාළ වුණත් මොන තරාතිරමේ කෙනෙක් මේකට අදාළ වුණත් ඒ අයට දඩුවම් දෙනවා කියලා තමයි මෙතුමන්ලා බලයට ආවේ. ඒක මුළු රටේම සමාජයේ විශාල බලාපොරොත්තුවක් තිබුණා. එතකොට පක්ෂ පාට මේව ඔක්කොම අමතක කරලා දුන්නා ඡන්දේ. එහෙම තමයි 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තේ. ඒ අරගෙන දැන් ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී 3න් 2ක් ගන්නකොට කිව්වනේ අපිට 3න් 2ක් දෙන්න මේව අපිට කරන්න.
තුනෙන් දෙකට ආසන්න අරගෙන දැන් අපේ මුස්ලිම් මන්ත්‍රී සහෝදරයෝත් අරගෙන දැන් ඔය කියපු මේතුමල්ලාම කියපු මෙතුමල්ලා හා සම්බන්ධ මන්ත්‍රීවරු 6 දෙනෙකුත් අරගන්නේ තුනෙන් දෙක අරගෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තා. දැන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගෙන ඒ බල තල ඔක්කොම දැන් ඇවිල්ලා තිනවා. කෝ ජනතාවගේ ප්‍රශ්න විසඳලා තිනවද? දැන් විශ්ව සම්මුදුනා කියලා මොකද්ද කෙරලා තියෙන්නේ? අඩු ගානේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු කණ්ඩායමට පඩිගිව්වේ කවුද කියලා මේකේ ගෙන්න සහරාන්ගේ ඒ නෝනා භාර්යාව එක දවසක් ඇඳවලා තියෙන්නේ. ඒකත් රහසිගතව එදා මාධ්‍ය අයින් කරලා කතා කරලා තියෙන්නේ. ඉතින් මේකේ අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා මං හිතන්නේ දිගටම මාස ගාණක් ගෙනාවා. එතුමාම පත් කර කොමිසම. අපි කියන්නේ එතුමා ගෙනාවා වැරදි මේ හරි හෝ වැරදි කියලා. දැන් මේකෙදි දේශපාලන වශයෙන් මේ යම් වාසියක් බලන්න මේ හදන ඇත්තටම මොනවද තියෙනවා නම් දැන් දන්නවා සහරා කියන කාන්තාව. දැන් ඉන්දියාවට ගියා ඒ කියන්නේ කටුවපිටියේ බෝම්බකරුගේ භාර්යාව. ඉන්දියාවට පැනලා ගියා කියන එක මේ සාමාන්‍ය මිනිහෙක් පව දන්න දෙයක් නේ. එතකොට දැන් අපි මේ ගැන සැබෑ උවමනාවක් මේ රටේ නායකයින්ට තියෙනවා නම් මෙතුමන්ලා මේ කියන විදියට ඔබතුමන්ලගේ රජයේ නෑ පැහැදිලිව තොරතුරු හම්බුණාද? නෑ මම පැනලා ගියා කියලා තියෙනවනේ. දැන් අපි අපේ කාලේ දැන් කතා කරලා වැඩක් නෑනේ. අපි කරේ නැති හින්දානේ මෙයාලට ඡන්දේ දීලා මේ පත් කරලා තියෙන්නේ. නේද? අපි ඒකේ වන්දිය ගෙව්වනේ අපේ മന്ത്രിකන් අඩු වෙලා අපි පෙරදිලා විපක්ෂයට දාලා තියෙන මේවා හේතු. නේද? මේවා හේතු. මොකද මේ වෙලාවේ ඒ වෙලාවේ හිටපු රාජ්‍ය නායකයා හැටියට ඇත්තරම එතුමා වගකීම් පැහැර හැරියා කියන එක ඉතින් අපි කාටවත් පිළිගන්න සිද්ධ වෙනවා මේ කාරණාවලදී. ඉතින් ඒ නිසා මම පැහැදිලිවම කියන්නේ එතකොට ඉන්දියාවේ අගමැතිතුමා එක්ක අපේ නායකයෝ සාකච්ඡා කරලා කීපුවටම ඉන්දියාවේ විදේශ ඇමතිතුමා මේ ළඟදිත් ආවා. එතන මේ වාර්තාවේ කොහෙවත් තැනක අපි හොඳටම හොයලා බලුවා ඒක නම් මේ සහරා කියන කාන්තාව සම්බන්ධයෙන් සාරා කියන කාන්තාව සම්බන්ධයෙන් කිසිම මේකක් නෑ. මොකද දැනට මේ බෝම්බකරුවෙක්ගේ භාර්යාවක් කියන්නේ යම් තොරතුරු ගණනාවක් තියෙනවනේ එතන. අඩු ගානේ මේ ආපු විදේශ ඇමතිවරගෙන් කිව්වද මෙහෙම පැනලා ගිහලා ඉන්න ඉන්දියාව අපි මේකට හොයලා දෙන්න අපිට මේකට සහාය දෙන්න කියලා. එහෙමනම් ඇත්තටම මේ රජයට සැබෑ උවමනාවක් තියනවද මේකේ ඇත්ත තත්ත්වය හොයන්න? මේක ලොකු ප්‍රහේලිකාවක්නේ. එහෙම නැත්නම් මේ දේශපාලන වශයෙන් කීප දෙනෙක් දැන් තව මේකේ වාර්තා එන්න තියෙනවා කියනවා. ඒවා දැන් සංශෝධනය වෙනවා කියලා තාරංචියක් තියෙනවා. ඒ ප්‍රමාදය අනික මම දන්නේ ඇත්ත කතාව. තව වාර්තා එන්න තියෙනවා කියලා තියෙනවා. ඒවා සංශෝධනය වෙනවා කියලා ආරංචියක් තියෙනවා මේ වෙනකොට. එතකොට මේ දේශපාලන වශයෙන් මේක හරවගෙන වාසි තත්ත්වයක් ඇති කරගන්න හැදුවා කියලා මේකේ සැබෑ තත්ත්වය සැබෑ ඇත්තටම දැන් ගොඩක් වෙලාවට මේ කියන්නේ මේ සහරාන්නේ මේකේ නායකයා කියලා. සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රියාවලියකදී ත්‍ස්වාදී ක්‍රියාවලියකදී නායකයා බෝම්බ පුරවන්න මැරෙන්නේ නැහනේ. කොහොමවත් අපි දැකලා නැහනේ. ඉතින් මේකේ ඉන්නවා ඉහළ තව කණ්ඩායම්. එවෙන ඒ කවුද කියන එක හොයාගන්න ඕනේ. දැන් කාර්යනල් උන්වහන්සේ කියන්නේ මේක රජයේ හරියට හොයන්නේ නැත්තම් අපි එතනින් එහාට ගිහිල්ලා නීතිමය වශයෙන් ගිහිල්ලා මේ සම්බන්ධයෙන් දැන් 7 වෙනිදාට මම හිතන්නේ ඒ කාර්යනල් උන්වහන්සේ තීන්දුව කළා තියෙනවා මේ කළු ඉරිදාවක් තීන්දුව කරන්න. අර කෙටි ප්‍රශ්නයක් තියෙනවා මේ මන්තුමනි රනිල් වික්‍රමසිංහ මහත්මයාට කිසිදු ආකාරයේ චෝදනාවක් නැතුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අපරාධ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ඒකට එකඟද? ඒක නෑ මෙතන මෙහෙමයි. මේ එතනදී ඇත්තටම ඒක මේ අහන්න ඕනේ ඇත්තට මේ කොමිෂමේ අනික් අහනවා වගේම කොමිෂමේ හිටපු කට්ටියකින් එක තව කාරණාවක් තියෙනවා. ඉතින් වගකීම කියන එකෙන් ඇත්තටම අපිත් ඒ ආණ්ඩුවේ හිටපු മന്ത്രിතුමල්ලා ඇමතිවරු. නමුත් ඒ වගකීමෙන් පැහැර හරින්න බෑනේ කාට වුණත්. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒ වෙලාවේ හිටියා නම් ආරක්ෂක අංශය හිටියා නම් ඒ වගේම අගමැතිවරයා හැටියටත් යම් වගකීමක් එතුමාලට තියෙනවා. නමුත් එතන එක ප්‍රශ්නයක් තියෙනවා එතන. මොකද දින 51 ආවේ කාල සීමාව තුල එතුමාව අගමැතිකමෙන් නිරපුවානේ. ඊට පස්සේ ඉතින් අපි කවුරුත් දන්නවනේ එතුමාට අගමැතිකම දුන්නේ අර මේ ව්‍යවස්ථානුකූලව දෙන්න ඕනකම නිසා මිසක්කා ඊයින් පස්සේ තිබුණු කිසිම ආරක්ෂක කවුන්සිල් එකකට එතුමා කැඳවලා තිබුණේ නැහනේ. ඉතින් එවැනි කාරණා තියෙනවා එතන. ඒකත් අපි පිළිගන්න වෙනවා. මොකද එතකොට එතුමා එකක්වත් දැනගැනීමේ හැකියාවක් තිබුණ නැහැ කියලා එතන ඔප්පු වෙනවනේ. ඒ කොහොම වුණත් මේ කාටවත් මේකෙන් වගකීම බැහැර වෙන්න බෑ. ඒ වගේම ඒ අයට තියෙන වගකීමක් පැහැර හැරියා චෝදනාව තියෙනවා වගේම ඇත්ත බෝම්බකරුවන් එහෙම නැත්නම් මේක කාගේ ඌමනාවට සිද්ධ වුණාද? කාටද මේකෙන් වාසි වුණේ කියන එක හොයලා බැලීම මම හිතන්නේ අපි කාගෙත් යුතුයකම. බොහොම ස්තුතියි පළමුවට අදහස් පළ කිරීම වෙනුවෙන් ජගත් කුමාර මන්ත්‍රීතුමනි. දැන් මේකේ අර බොහෝ තැන්වලදී මාධ්‍ය හමුවලදීත් කියවෙච්ච දේ තමයි මේ වාසිය ආණ්ඩුවට තමයි මේකේ තිබුණේ. අපිට මේකේ කිසි වාසියක් තිබුණේ නැහැ මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙච්ච කි කියලා. මේ මොකද්ද වක්‍රාකාරයෙන් ඔබතුමාලට මේ එල්ල කරන චෝදනාව? මෙතන පැහැදිලිව විපක්ෂය බලන්නේ හැමතිස්සෙම
අර බොරදියේ මාළු බාන්න වගේ මොනවා හරි කාරණාවක් Tamanට අවශ්‍යදායක නම් ඒක අනිත් පැත්තට හරවලා Tamanට වාසියක් කරගන්න පුළුවන් කියන කාරණාව තමයි බලන්නේ. දැන් මොන දේ ආවා. මෙතුමාලා මොකද්ද හොඳයි කිව්වේ? දැන් මම අපේ නෙල්සන් මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා රටක් විදියට එක තීන්දුවකට එන්න ඕනේ කියන. හැබැයි එතුමාලාගේ නායකෝක කියන්නේ නෑ තාම. එතුමාලාගේ නායකයෝ ඊටාම තදින් මානව හිමිකම් කොමිසමේ ඉන්න කොමසාරිස්වරියටත් වඩා නරක විදියට ආණ්ඩුවේ මානව හිමිකම් සහ නීතිය ස්වාධීනත්වය ආදී කාරණා සම්බන්ධව විවේචනය කරනවා. ඉතින් මෙතනින් හදන උඩගෙඩි තමයි ජාත්‍යන්තරය ගන්නෙ. මෙතනින් හදලා දෙනවා එක් පැත්තකින් විපක්ෂයේ අනිත් පැත්තෙන් සම්බන්ධලා අනිත් පැත්තෙන් ජනතා විමුක්තිය මේ කණ්ඩායම එකම විදිහට මේ රටේ ඉඳගෙන සකස් කරලා දෙන න්‍යාය පත්‍රයට තමයි මානව හිමිකම් කොමිසම සූදානම් වෙන්නේ. ඒකට එතුමාලා පහුගිය ආණ්ඩු කාලේ අද මොනවා කිව්වා වුණත් එදා මංගල සමරවීර අමාත්‍යවරයා හරහා මේකට සමපාතව එකඟතාවක් දක්වලා කටයුතු කිරීම තුළ සම්පූර්ණයෙන්ම මේක පිළිගැනීමට ලක් කරා. ඒ පිළිගැනීමට ලක් කිරීම තුළ රජයේ පවතින රජයේ අපට එරෙහිවයි චෝදනා වෙන්නේ අපි මේකට සම අනුග්‍රහය දක්වලා අපි ඒක බාර ගන්නවා. බාර ගන්න කියනවා ඇවිල්ලා බලන්න කියලා. ඉතින් අපි බාර නොගෙන අපිට බලන්න කියන්න බෑද? හරි අපි බාර ගන්නේ නේ අපි ප්‍රතික්ෂේප කරනවා දිගින් දිගටම. හැම රජයක්ම කරා. හැබැයි ඕන නම් ඇවිල්ලා බලන්න කියන්න පුළුවන් නේ. හැබැයි අපි බාර අරගෙන ඉවර තමයි අපි කියන්නේ බලන්න ඉන්න කියලා. ඒ තුල අනිත් පැත්තෙන් ඒ අපේ ලෝකයට කිව්වේ ඒ පහුගිය කාලේ ඇතිවෙච්ච සමහර කාරණා සම්බන්ධව ඒ පැවතිච්ච ආණ්ඩුවෙත් එකඟතාවක් නැහැ කියන කාරණා. එතුමාලා ඒ කාලෙත් ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගිණුමට දාන්න, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගිණුමට දාන්න සහ අවසානයේ ඒක අපේ රණවිරුවන්ගේ ගිණුමට දාලා දැන් මේ සාරාංග ප්‍රහාරය දක්වා එන්න හේතුුනේ මොනවද? ඒ මූලික කාරණා ටික අතර ගත්තාම රටේ ජාතික ආරක්ෂාව තුට්ටුවට දැම්මා. සංහිඳියාව කියන කාරණාවට හානියක් වෙයි කියලා කොමිෂන් සභාවේ පැහැදිලිව තියෙනවා. මේ අය යපුනේ මුස්ලිම් සහ සුළු පක්ෂත් එක්ක. එහෙම නැත්නම් ආණ්ඩුව යන්න බෑ. ආණ්ඩුව යන්න බැරි නිසා සංහිඳියාවට බාධාවක් වෙනවා. එක විටක අගමැතිවරයාට කියලා තියෙනවා එක උසස් නිලධාරියෙක් මේ ජාතික ආරක්ෂාව අගමැතිතුමා කියලා තියෙනවා නේ කොහොමදවත් එහෙම වෙන්න විදියක් නැහැ. එතුමා නිකන් බොහොම සැහැල්ලුවෙන් ජනාධිපතිතුමාටත් එවකට කිව්වයි කියලා කොමිසමේ තියෙනවා. පැහැදිලිව. ජනාධිපතිතුමාත් ඒක නොසලකා හැරියා කියලා කියනවා. දැන් එවන් පරිසරයකදී රනිල් වික්‍රමසිංහ මහතාට කිසි දෙයක් ගොනු නොවීම පුතුමාලට ප්‍රශ්නයක් නෙමෙයිද? නෑ මේ මොකද බොදු බල සේනා සංවිධානය අන්තවාදී විදිහට හඳුන්වලා තියෙනවා මෙතනදී. ඔව් මම පෞද්ගලිකව ගත්තත් මම හිතන්නේ මම කමිෂන් සභාව සම්පූර්ණයෙන් වාර්තාව පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒ කාරණා කීපයක් මත එකක් තමයි මේ රටේ අඩුපාඩු පෙන්නලා දීලා ජාතික ආරක්ෂාව ගැන කතා කරපු අය තස්වාදීන් විදිහට තහනම් කරලා දඬුවම් කරන්න කියපු එක සම්බන්ධව සම්පූර්ණයෙන්ම මම එකඟ වෙන්නේ නැහැ. තාම අපේ පක්ෂයේ ස්ථිර මතය කියලා නැහැ ඉදිරියට කියනවා කියලා අද පක්ෂ සභාපතිතුමා කිව්වා. නමුත් මේකේ අපේ ස්වාමින් වහන්සේලා ඒ භික්ෂු සංවිධාන නිකන් බෝම්බ ගහන්න උදව් කරපු අය නිදල්ලේ ඉද්දි මේකේ චෝදනාවට ලක් කරලා ඒ අය නිහඬ කරන්න කියලා. ඕනම කාලක රජ කාලේ ඉඳන් අපේ හාමුදුරුවරු ජාතිය මුරුදේවතාවුන් වහන්සේලා විදිහට හඬ නැගුවා. ඒ කිරණ කියාව ඇතුලේ පොඩි ආවේගශීලී තත්ත්වයන් විවිධ ඒවා තියෙනවා. සමහර විට ඒකේ නුසුදුසුකම් තියෙනවා. හැබැයි ඒක තුල ඒ හඬ නවත්තලා රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් කියන අදහසේ මම ඉන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ තියෙන සමහර කාරණා සම්බන්ධව චෝදනා ගොනු වෙලා තියෙන පාර්ශව සම්බන්ධව එකම ආණ්ඩුවක් ඇතුලේ කටයුතු කරපු මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විතරක් නෙමෙයි ඒකේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දෙවෙනියා විදිහට හිටියේ කවුද? අද සමගි ජන බලවේගයේ නායකතුමා තමයි එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙවෙනියා හිටියේ. ඒ ආණ්ඩුවේ දෙවෙනි කොටස්කරුවා. ඉතින් මේ මෙතුමාලා දැන් අපේ ආණ්ඩුව වැරද්දක් කරොත් අපි කවුරුත් ඒ සාමූහික වගකීම දරන්න ඕන. අපිට ඒක තියෙනවා. ඒ වගේම මෙතුමාලාගේ අද ඉන්න නායකතුමා ඇතුළු හැමෝම එතුමාලා එදා මොනවද කරේ? අද දාන සද අද කමිෂන් සභාවට විරුද්ධව මේකේ වාසිගත් අපි මොනවද මේකේ වාසිගත්තේ? මෙතුමාලා මහ බැංකු මහදවල් බංකොල්ල කාලා මේ රටේ ජනතාව 7.3ට තිබුණු ආර්ථිකය කඩාවැට්ටලා රට සම්පූර්ණයෙන්ම පහළට වට්ටුවාම ජනතාව ඡන්ද දෙයිද? ජනතාව ඡන්ද දෙයිද ජාතික ආරක්ෂාව නැති කරාම? හැබැයි ඔබතුමාලා ආයෙත් මේක මේ මහ බැංකු සිද්ධිය කියන නමුත් යුක්තිය තාම ඉෂ්ට නොකරන ඔබතුමාලා ජනාධිපතිවරණ ක්‍රියාවලියේ ප්‍රධාන යෝජනාවක් නෙමේක. නෑ ඒවා තවම සිදුවෙමින් යන ක්‍රියාදාමයක්.
දැන් මේ කොමිසම ඉල්ලුවා හදිසියනේ. හදිසියේ ඉල්ලපු අය දැන් කියනවා මේක ඕනේ නැහැ කියලා. දැන් මේ පරීක්ෂණයක් කරන එක, නීතිය ක්‍රියාත්මක කරන එක, නඩු අහන එක ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ වැඩක් නෙමෙයි. හැබැයි ඒ වලට අවශ්‍ය පරිසරය සකස් කරලා නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පසුබිම හදලා නීතිය නවන්නේ නැතුව විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්නේ නැතුව එතුමාලාගේ කාලේ විනිශ්චයකාරවරුන්ට දුරකථන පණිවිඩ දුන්නා. අද රංජන් නාමනායක මහත්මයා ඒ පව්කාර ගහලා විඳිනවා. හැබැයි එතුමාට ඒ කටයුතු වලට සහාය දුන්නේ. ගොඩක් නායකයෝ සහාය දුන්නනේ. එතුමා එහෙම අයාලේ නීතිය වල්වද්දන තැනට, නීතියේ දෙවගෙන දූෂ්‍යත්වයට පත් කරන තැනට රංජන් රාමනායක මහත්තයා හැසිරෙන්නේ. ඒ ආණ්ඩුවේ නායකයෝ ඔය හැමෝම අඩු වැඩියෙන් එතුමට ඒ ක්‍රියාදාමයට සහාය දුන්නා. එතුමා රටේ නීතිය වල්වද්දනකොට සහාය දුන්නම ඒගොල්ලොත් ඒකට දායක වෙනවා. එතකොට එහෙම කරලා අපිට මහින්ද මහත්තයාට, ගෝඨාභය මහත්තයාට, බැසි රාජපක්ෂ මහත්මයාට මේ හැමෝටම එරෙහිව කටයුතු කරන්න. ඒ වගේම වෙන අපේ දේශපාලන නායකයෝ පලිගෙනින් සුරපින් කටයුතු කරන්න, නඩු හදන්න. අද හිරේ ඉන්න සමහර අපේ മന്ത്രിවරු ඒ අයට නඩු ඒකමතික තනි මතයට අහන විදිහට කටයුතු කර හිටපු අධිකරණ ඇමතිවරියෝ. ඉතින් ඒ නිසා ඒ හරහා තමයි රටේ නීතිය වල්වද්දලා නීතිය නමලා කටයුතු කරේ. ඒ තුල සම්පූර්ණයෙන්ම ඒ පසුගිය ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව නවත්තලා නීතිය නැති කරලා ඒ වගේම ආර්ථිකය කඩාවැටලා කටයුතු කරාම ඡන්දයක් දෙයිද? ඉතින් ඒකේ වාසිය එනවා තමයි. ඒ ආණ්ඩුව කරපු ඉතාම නරක අශීලාචාර වැඩ ටික නිසා ජනතාව ඡන්ද දුන්නා. ඒක වාසියක් ගන්න අපි මේ කොමිෂන් සභාව දැම්ම හෝ කොමිෂන් සභාවෙන් වාසියක් ආවා කියලා කියන්න අපිට කාටවත් කියන්න බෑ. මොකද එතුමාලා වපුරපු දේවල් එතුමා නෙලා ගන්න. හොඳයි බොහොම ස්තුතියි. වපුරන දේවල් අපි අනාගතේ නෙලා ගනි. ඊළඟ වටේදී තවදුරටත් කතා කරමු. පළමු වටේදී කතාව අපි හමාර කරනවා. දෙවන වටය විවෘතයි. ප්‍රශ්න අහන්නට පුළුවන්, මැදිහත් වන්නට පුළුවන් සංවාදශීලී වටය. කෙටි විරාමයකට යමු. රැඳී සිටින්න කරට කර සමගින්. නැවතත් සුපුරුදු වැඩසටහන. කරටකර දෙවන වටයයි අපි ආරම්භ කරන්නේ. පළවෙනි වටයේදී ජිනීවා කාරණේ වගේම පාස්කු ඉරිදින ප්‍රහාරයට අදාළ වුණු ජනාධිපති කොමිසම පිළිබඳ කාරණා නැගුණා. ඒවට අදාළව පිළිතුරු ලබා දිය හැකි. ඊට අමතරව රටේ මේ මොහොතේ පවතින ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ කෘෂි කර්මාන්තය හෝ වේවා, ඒ වගේම වන සම්පත ආරක්ෂා කර ගැනීම, ඒ වගේම මේ මොහොතේදී පවතින ආර්ථිකමය යුද්ධය, මේ කියන කාරණාවලට මුහුණ දීම අපට තිබෙනවා. නෙල්සන් මන්තුමනි, ඔබතුමාට අවස්ථාව දෙවෙනි වටේ අදහස් පළ කරන්න. අපේ සම්පත් මන්ත්‍රීතුමා එතුමා කිව්වා මේ කොමසාරිස්තුමිය විසින් ඒ ගෙනපු චෝදනාවලට අපේ පක්ෂ නායකවරුනුත් ඒකට සම්බන්ධ වුණා කියලා. ඇත්තටම දැන් 20 වෙනි සංශෝධනයත් එක්ක රටේ ඕනම කෙනෙකුට තේරෙනවා රටේ අධිකරණයට ඒ වගේම රාජ්‍ය සේවයට වෙච්ච දේවල්. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම කොමසාරිස්තුමිය ඒ චෝදනාව එල්ල කරේ. ඉතින් ඒ සම්බන්ධව මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම දැන් වර්තමාන වීගොවියට වෙලා තියෙන අසාධාරණේ. දැන් මේ අධිකරණයට මොකක්ද දුන්නේ? දැන් අධිකරණයේ දැන් සම්බන්ධව දැන් ස්වාධීනත්වයට බලපෑම් වුණා කියලා කියන්නේ දැන් ඔබතුමාලාගේ එන නඩු ඔක්කොම නිදුස් කොට නිදහස්. ඒ හැම 20 වෙනි සංශෝධනයෙන්වත් එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ. 20 වෙනි සංශෝධනයෙන් අමුතුවෙන් අධිකරණයට මුකුත් වෙලා නැහැ. අධිකරණයේ ඒ විදිහම තියෙනවා. දැන් 20 වෙනි විනිශ්චයකාරවරු සංඛ්‍යාව වැඩි කරලා දුන්නා නඩු ඉක්මන් කරන්න. ජගත් මන්ත්‍රීතුමා දැන් 20 වෙනි සංශෝධනෙත් එක්ක රටේ තිබුණු ජනාධිපති කොමිෂන් සභාව ටික ඔක්කොම අහෝසි වුණානේ. දැන් අද ඇත්තටම ජනාධිපති කොමිෂන් සභාව හදා රටේ නීතිපතිවරයාට බලපෑම් කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කාටවත් නෑ කියන්න බෑ. ඉතින් සංශෝධන ආයතන කොමිෂන් සභාව ජනාධිපති කොමිෂන් සභාව කියන්නේ දැන් ස්වාධීන කොමිෂන් සභාව කියන්නේ ඔබතුමාලගේ දූෂණ විරෝධී කමිටුව රුපියල් කෝටි 3කුත් ලක්ෂ 37ක් ගිල්ලා දූෂණ විරෝධී කමිටුව. ඒ දූෂණ විරෝධී කමිටුවේ ඒ වෙලාවේ නීතිපති ගෙනල්ලා ඒකේ නිලධාරිය ගෙනල්ලා නීතිපති අංශ නිලධාරී මහතුරු ගෙනල්ලා
අර්ලේගා මන්දිරේ නඩු දාන විදිය සැලසුම් කරේ ඔබතුමාලා නේද? දැන් සම්පත්වන්ත මගේ කාලෙනේ මම ඔබතුමා ප්‍රශ්නයකට කාලේ පිළිතුරු දෙන්න පුළුවන්. දෙන්න. හොඳයි. දැන් විශේෂයෙන්ම දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම මේ වී ගොවියාගේ ප්‍රශ්නේ ගත්තම දැන් පොහොර සහනාධාරය ලබාගත් හැම ගොවියෙක්ගෙන්ම අක්කර 2.5ක් අස්වැන්න නෙලපු හැම ගොවියෙක්ගෙන්ම වී කිලෝ 10ක් ඉල්ලන්න කටයුතු කරා. 1000ක්. එතකොට මේ තත්ත්වයේ වර්තමාන කෘෂිකර්ම ඇමතුමා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව කතා කරේ නෑනේ. දැන් මෙතන වෙලා තියෙන අසාධාරණේ තමයි මේ පොහොර සහනාධාරය ලබා දෙනකොට ගොවියට කිව්වනම් වී කිලෝ 10ක් අපි ගන්නවා කියලා සමහර මේ පොහොර සහනාධාරය ගොවියා ගන්න නැතුව ඉන්නවා. දැන් ගොවියෝ කියන්නේ අපිට සාධාරණ මිලකට වෙළඳ පොළට පොහොර ටික ලබා දෙන්න කියලා තමයි රටේම ඉන්න ගොවියෝ කියන්නේ. එතකොට දැන් මහා කන්නේදී මේ අස්වැන්න 150කින් අඩු වෙන්න පළවෙනි හේතුව තමයි නිසි කළමනාකාරයක් නැතිවීම තුලින්. මොකද ජලය ඉක්මනින් ලබා දුන්නා. නිසි කාලට ජලය ලබා දෙන්නට කලින් ජලය ලබා දුන්නා. ජලය ලබා දීලා පොහොර සහනාධාරයේ කප්පාදු වීම තුලින් අස්වැන්න 150කින් අඩු වුණා. දැන් යල කන්නේ එනවා. දැන් යල කන්නේ මාර්තු මාසේ 20 වතුර දෙන්න හදනවා. දැන් මාර්තු මාසේ 20 වතුර දුන්නම දැන් බිත්තර වී අවම වශයෙන් දින 40ක් තියෙන්න ඕන නිසි අස්වැන්නක් ලබා ගන්න. ඔබතුමාලගේ ආණ්ඩුවේ පොහොර සහනාධාරය දුන්නේ නැති නෑ ආණ්ඩුව. අපේ රජයෙන් සම්පත් සල්ලි දුන්නා. ගොවියන්ට සල්ලි දුන්නා. ඔබතුමා මට බාධා කරන්න එපා. මේ වටේදී ප්‍රශ්න විතරක් අහන්න පුළුවන්. මම ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. නෑ ඔබතුමා පිළිගන්නවද මේ කන්නේ තමයි බාධා කරන්න එපා. මගේ තියෙන කාලය මට දෙන්න. මේ කන්නේ තමයි වැඩිපුරම වීමගා මං ආන දෙයට උත්තරයක් දෙන්නකෝ. මේ කන්නේ තමයි වැඩිපුරම වී අස්වැන්නක් ලැබුණු කන්නේ කියලා පසුගිය කන්නේ නෑ පසුගිය කන්නේ මම පම් පොළොන්නරුවේ මමත් ගොවියෙක්. හරි ඔබතුමා අපි මේ අවුරුද්ද අවසාන වෙද්දී මෙට්‍රික් ටන් ලක්ෂ 6ක් වී අතිරික්තයක් අපි ගන්නවා. හරි ප්‍රශ්න හොඳයි ඔබතුමා කාරණේක ඔබතුමා කියන විදිහට අස්වැන්න වැඩි වුණේ නෑ. 150කින් අස්වැන්න අඩු වුණා මේ කන්නේ. වරුසාවට අහු වුණා. දැන් බලන්න දැන් රජය විසින් ගොවියාගේ වී ටික ගන්න ඒගොල්ලෝ මිලක් දැන් වෙන් කරලා තියෙනවා. දැන් රජය කියනවා 44ට තෙත වී ගන්නවා. 46යි. 44යි. 46යි. හරි 46 කියමුකෝ. 46ට තෙත වී ගන්නවා. වේලපු වී 50ට ගන්නවා. නාඩු 52යි. හරි කීරි සම්බා 54යි. 52යි. නෑ නාඩු 52යි සම්බ 54යි. නෑ මේ ඔබතුමා කියන විදිහට ගන්න නම් තරගකාරී මිලට ගන්නවා අපි. පොළොන්නරුවේ ගන්න. නෑ තරගකාරී මිලට ගන්නවා. පොළොන්නරුව මිල. 60 නම් 60ට ගන්නවා. මම මේ කියන්නේ පොළොන්නරුව මිල. දැන් එතකොට මේ පෞද්ගලික ආයතන මේකට මැදිහත් වෙලා ඒගොල්ලෝ කියනවා නෑ අපි අමුවි 45ට ගන්නවා වේලපු 52ට ගන්නවා. හරි දැන් එතකොට විශේෂයෙන්ම මම රජයට කියන්න කැමති මේ වෙලාවේ මේ අස්වැන්න අඩු වෙච්ච අවස්ථාවේදී රජය මැදිහත් වෙලා මේ තෙතමනය 114ට බලන්නේ නැතුව රුපියල් 50ට වී ටික ගන්නකො. රුපියල් 50ට වී ටික ගන්නකො. දැන් මේ තෙතමනය බලනවා 114ක් මන්ත්‍රීතුමා. තෙතමනය 114 බලන්න මේ ගොවියට පහසුකම් ටික ලබා දීලා තියෙනවනේ. මේක යහපාලන රජය වෙන්න පුළුවන්, මේ වර්තමාන රජය වෙන්න පුළුවන්. මේ ගොවියට මේ පහසුකම් ටික ලබා දීලා නැහැ. මේ වී ටික වේලන්න නම් කමක් තියෙන්න ඕන. දැන් මේ ගොවියා මේ වී ටික අරන් කොහෙටද යන්නේ මේ 114 ප්‍රමිතියට වී ටික වේලන්න පාරට. පාරට ගිහපු ගාම මොකද වෙන්නේ? පාරට ගිහපු ගාම පොලිසිය විසින් ඇවිල්ලා මේ ගොවියට නඩු දානවා. වී ටික වේල ගන්න විදියක් නැහැ. 114 තෙතමනය බලන්න එහෙම දාපු නඩුවක් තියෙනවද කියන්න මට? තියෙනවා. එන්න පොළොන්නරුවට මම පෙන්නන්නම්. වී පාරට දාන්න බෑනේ මේ සම්පත් මන්ත්‍රීතුමා. දැන් වී පාරේ වේලන්න පුළුවන්ද? දැන් ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ දැන් වාහන එහෙට මෙහෙට යනවා. වී පාරට දාලා වේලන නඩු දාපු දෙනක් තියෙනවා. තියෙනවා. පොළොන්නරුවේ තියෙනවා. අරණ කංවිල ගත්තොත්, වැලි කන්ද ගත්තොත්, මැදිරිගිරිය ගත්තොත්, ලංකාපුර ගත්තොත් දැන් මේ දවස්වල වී ටික පාරේ තියෙන්නේ. ඇයි? මේ වී ටික කබලට දැම්මා වගේ වේලන්න වෙනවා 114 ප්‍රමිතිය ගන්න හරි මිලකට විකුණන්න. මොකද දැන් වරුසාවට අහු වුණා. දැන් සම්පූර්ණ තෙත වී ටික තියෙන. ඒකයි මම කියන්නේ පුළුවන් නම් රජයේ මැදිහත් වෙලා මේ 114 ප්‍රමිතිය බලන්නේ නැතුව රුපියල් 50ට ගන්නකො වී ටික. ගොවිය කියන්නේ ඒකයි. හරි දැන් එතකොට දැන් කුෂිකර්ම එතුමා කිව්වා පොහොර සහනාධාරය ලබා දෙනවා කියලා. හැබැයි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල මොකද තියෙන්නේ? සියලුම පොහොර නොමිලේ ලබා දෙනවා කියලා එතුමා කිව්වේ. දැන් සියලුම පොහොර නොමිලේ ලබා දුන්නද? නෑනේ.
වී ගොවියට පොහොර ලබා දීලා අනිත් පොහොර රුපියල් 1500යි. හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ මේ ප්‍රශ්න ගැන කතා කරනව නෙවෙයි. අපි මේ රටේ ගොවියන්ට මීට වඩා දෙයක් අපි කරන්න ඕන. ඒක තමයි විපක්ෂයක් විදිහට අපි කියන්නේ. අපි හැම වෙලේම ආණ්ඩුවට වර්තමාන රජයට කෘෂිකර්ම ඇමතුමාට ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කරන්න අපි කැමති නෑ. අපි කැමති මේ රටේ ප්‍රශ්න විසඳනවා නම් විශේෂයෙන් දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම අතන පුංචි ප්‍රශ්න මේ වෙද්දිත් දැන් මෝල් හිමියන්ද රජයේ අභිබවා මිලදී ගැනීම කටයුතු සිද්ධ කරනවා. ඔව් ඉතින් ඒගොල්ලෝ කියනවනේ රජයේ තෙත වී ගන්නේ මේ මිලට නම් අපි ගන්නවා ඊට වඩා රුපියල් 2ක් වැඩියෙන්. හරි? එතකොට රජයේ වැඩිපුර මිලදී ගන්නවා කියන එක මේ සැරේත් කරන්න වෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ කොහොමද? කොහොමද 100ට 14 තෙතමනේ නැති කරන්නේ ගොවියා? ගොවියට මාස 2ක් 3ක් මේ වී ටික අල්ලන් ඉන්න හැකියාවක් නැහැ. ගොවියා මේ වෙනකොට ණය බරෙන් අහස උසට ගිහිල්ලා. දැන් පොහොර ටික ණයට අරගෙන තියෙනවා. මොකද රජයෙන් දුන්න පොහොර සහනාධාරය ප්‍රමාණවත් මදි. ඒතර ගොවියට සිදු වුණා මඩ පොහොර, බණ්ඩි පොහොර මේවා මිලට ගන්න. හරි? එතකොට දැන් මේ යල කන්නේ මොකද්ද කරන්න යන්නේ? යල කන්නේ මාර්තු මාසයේ 20 ජලය දෙන්න යනවා. හරි 20 ජලය දුන්නම් මොකද වෙන්නේ? දැන් බිත්තර වී කියන එක වපුරන වී ටික දින 40ක්වත් අවමෂයෙන් තියෙන්න ඕන. දැන් මේ අස්වැන්න නෙළුව විතරයි. මාර්තු මාසේ 20 වතුර දුන්නම ට්‍රැක්ටර් ටික කැඩිලා ඒව හදා ගන්න ඕන. හරි? එතකොට වතුර කුඹුරට එනවා. වතුර කුඹුරට ආපු ගාම ආයේ මඩ වැඩ පටන් ගන්න ඕන. පොහොර Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From කන්නේ Nestle. පොහොර සහනාධාරය ප්‍රමාද වුණා. ඒ තුලින් තමයි අස්වැන්න අඩු වුනේ. ඉතින් දැන් විශේෂයෙන්ම මේ සම්බන්ධව ඇත්තටම මේ රජය මේකට මැදිහත් වෙන්න වෙනවා. රජය මැදිහත් වෙලා විශේෂයෙන්ම මේ ගොවි ජනතාවට මීට වඩා දෙයක් කරන්න වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි දෙවෙනි වටේ අදහස් පළ කිරීම වෙනුවෙන්. ඒ වැදගත් කාරණයක් මොකද අපිට ගිය වතාවෙත් මතකයි රවතුමා මතු කරපු කාරණේ මීට පෙර වර්ෂයේදී මම හිතන්නේ මෙට්‍රික් ටන් 58 ලක්ෂයක් වගේ අති විශාල ප්‍රමාණයක් ආවා. හැබැයි රජයේ මිලදී ගත්තේ ලක්ෂ 3කටත් වැඩිය අඩු ප්‍රමාණයක්. මේකට විකල්පයක් බැරිද මන්ත්‍රීතුමනි යොදා ගන්න? ඔව් මේ වෙනකොට මම හිතනවා මේ වී අලෙවි මණ්ඩලයේ සහ මේ සඳහා යාන්ත්‍රණයක් දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ යාන්ත්‍රණය මම හිතනවා ඊටාම මේ කන්නේ තමයි ඇත්තට මේක අපි ආරම්භ කරන්නේ. අපි මේ මොහොත වෙද්දී දැන් අපි පෝරසහන ආධාරයේ වී මිලදී ගැනීම සම්බන්ධව පෝරසහන ආධාරයේ මේකට හිලව් වෙන තත්ත්වය අපි ඉවත් කරලා තියෙනවා. නමුත් අපි අපේ අපේක්ෂාව තමයි මෙට්‍රික් ටොන් ලක්ෂ 3ත් 5ත් අතර මිලදී අරගන්න. ඒකට හේතුව අපිට අවශ්‍යයි අනිවාර්යයෙන්ම නාඩු හාල්වල මිල රුපියල් 94 පාත්තගෙන යන්න. සහ සම්බවල හාල්වල වෙන රුපියල් 99ට 15න් පවත්වාගෙන යන්න. උපරිම මිලක් ඒ මිල පාලනය පවත්වාගෙන යන තමයි අපි මේ මහන්සිය ගන්නෙ. ඉතින් මෙතනදී මෙට්‍රික් ටොන් ලක්ෂ 6කට අපිට තින්නේ සහල් ගබඩා 323යි. වී අලෙවි මණ්ඩලයේ සතුව සහල් ගබඩා 323ක් තියෙනවා. ඊට අමතරව පෞද්ගලික ගබඩාත් අපිට මේකට හවුල් කරගෙන අපි සූදානම් වෙනවා මේ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගෙන යන්න. එතනදී මේ රටේ වී ගොවියාට හොඳ මිලක් ලැබෙනවා. දැන් අපි මේ 52ට සහ 54ට වී මිලදී ගනිද්දි අපි තරංකාරී මිලට ඊට වඩා මිල ඉහළ යනවා නම් ගොවියාගේ මේ මිලදී ගන්න අපි ලෑස්ති රජයේ විදියට. ඒ නිසා දැන් අපි සූදානම් වෙන්නේ අපි ඒක දැන් සමහර වෙලාවට මේ මෙතුමන්ලා චෝදනා කරයි ඒ වියදම් කරන්නේ රජයේ සල්ලිනේ ඇයි පාඩු පිට අරගෙන හාල් අඩුවෙන් දෙන්නේ කොහොමද කියලා ආවි. 94 99ට දෙන්නේ කොහොමද කියලා ආවි. හැබැයි අපි ගොවියට හොඳ මිලක් අපි ගෙවනවා වී වලට. ගොවියට මිලක් ගෙවන ගමන් අපි හාල් මිලත් අපි අඩු කරලා දෙනවා. මේ රටේ පාරිභෝගිකයත් රකින්නට ඕනි, ගොවියත් රකින්නට ඕනි. අපි ඔබතුමා මතක තියාගන්න ඔබතුමාලා සහල් අපි ඔබතුමාලාගේ ආණ්ඩුව කාලේ හාල් නැව වරායට බානගම් හිටියා මිනිස්සු බත් කන්න. හැබැයි අපි මේ කාල සීමාව තුළ එක ඔබතුමාලාගේ ගොවියෝ රකින්න එක හාල්ලටයක් ගෙන්නුවේ නැහැ. මතක තියාගන්න ඒක. එක හාල්ලටයක් ගෙන්නුවේ නැහැ රටට. ඔබතුමාලා ගොවි රජවරු නම් ඔබතුමාලා ගොවි රජවරු ඔබතුමාලාගේ පක්ෂ ඔබතුමාලාගේ නායකයෝ ඒ වෙලාවේ හාල් 95 නෑ ආනනේ අපිටත් පුළුවන් ගෙන්නන්න. ගෙනල්ලා මෙහෙමයි අපිටත් පුළුවන් ගෙනල්ලා හාල් ටික අතාරින්න රටට. හැබැයි එහෙම අපි කරේ නෑ. කරේ නැත්තේ ඔබතුමාලා ගොවි රජවරු නම් ඔබතුමාලාගේ නායකයෝ මේ හාල් ගෙන්නකොට තිබුණ නතර කරන්න කරුණාකරලා ගෙන්නන්න එපා මේ ගොවියා රකින්න කියලා කියන්න. ගොයන් කපන කාලේ කියලා බැලුවේ නෑ. වී ටික ගෙට ගන්න කාලේ කියලා බැලුවේ හාල් ගෙනල්ලා බෑව වරායට. හාල් ගොවියන් විනාශ වුණා.
ගොවියා වහබිව්වා. ගොවියා පාට ඇදලා දාපු ආණ්ඩුවක් පහුගිය ආණ්ඩුව. ඔබතුමාට ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ ආණ්ඩුවේ ඔබතුමාලගේ ගොවියන්ට කරපු විනාශෙට ඒ ආණ්ඩුව. මං හිතනවා අද මේ පසුගිය කන්නේ සහ මේ කන්නේ තමයි වැඩිම වී අස්වැන්නක් අරගන්න කන්න. අපි ලබන මේ අවුරුද්ද අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ වී අතිරික්තයක්. අපි බඩේරින් උසා වී වලින් සම්පෝෂිත කරනවා අපේ රට. අපේ රට මේ වසර අවසාන වෙද්දී. එතකොට එතනදී මෙට්‍රික් ටොන් ඔව් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හොඳයි ප්‍රශ්න. දැන් මේ බඩේරුම් ගැන ඔබතුමා දැන් ප්‍රශ්නයක් නංවානේ. දැන් සේන දලඹුවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම අක්කර 4000කට මේ වෙනකොට සේන දලඹුවාගෙන් ප්‍රශ්න තියෙනවා. දැන් දිගින් දිගටම ඔබතුමාලා සේන දලඹුවා ගැනට විසඳුමක් ගේනවා. තාම අද වෙනතුරු විසඳුමක් නෑ. ඒකට කෘෂිකර්ම මිත්‍රව මැදිහත් වෙලා ඉන්න එක පැහැදිලිව. පාර්ලිමේන්තුවේ උපදේශක කාර්ය සභාවේ එතුමා පැහැදිලිව ප්‍රකාශ කරා. එතුමාට නෑ බාධා කරන්නේ මන්ත්‍රීතුමා. නෑ ඔබතුමා පැහැදිලිව අපේ වගකීම අපි ඉටු කරමින් ඉන්නවා. ඒ නිසා මේ මොහොතේ අපි කියන්නේ අපේ රටේ ජනතාවට වී හොඳ වී වැඩි මිලකට මිලදී ගන්න ගමන් රටේ පාරිභෝගික ජනතාවටත් අපි සහල් දෙනවා. අඩු මිලකට දෙන්න මහන්සි ගන්න මේ රජයේ මැදිහත් වෙලා ඉන්න එකට. සහල් ප්‍රධාන සහල් මෝල් හිමියන් කීප දෙනෙකුට සහල් ඒකාධිකාරය දෙන්නේ නැතුව මේ රටේ අපි මාසයකට මෙට්‍රික් टन 50000ක් අපි නිකුත් කරනවා අපි ගබඩා වලින්. නිකුත් කළා තමයි සහල් වල අපි මිල පාලනය කරන්න හදන්නේ. ඒ නිසා අපි ඔබතුමාලා ඇත්තටම බොරු පැලකිරීම පසුගිය කාල සීමාව තුළ මේ පරණ බොරු සහ අලුත් බොරු පැලකිරීම තමයි දිගටම කරේ. ඔබතුමාලා ඇත්තටම එදා වේල සපයගත්තේ මේ පරණ සහ අලුත් බොරු වලින්. ඔබතුමාලා බලන්නකෝ පරණ බොරු කියපු බොරු අධිවේගී මාර්ගයේ හදද්දී ඔබතුමාලාගේ එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති තයගෝ අර ගෙදර බල්ලට මේ පැත්තට පයින්න බෑ, මේ ගෙදර බල්ලට අර පැත්තට පනින්න බෑ. අධිවේගී මාර්ගය ගැන කිව්වා. හරි නෑ ඔබතුමාලා හරි වරාය ගැන ගල ගැන කිව්වා. අපිත් එක්ක වරාය ගල ගැන කිව්වා. ඊට පස්සේ ෆෝර්ට් සිටිය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා කිව්වා. හැබැයි අද මේ තනිකර බොරු පැල කරපු බව එතුමාලා පිළිගන්නවා. මේ ඇත්තරම ඇන්ටිජන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එකෙන් අපි හොරගම් කරනවා කියලා මේ ආණ්ඩුවට බැන්න ඔබතුමාලා මේ සතියක් දෙකක් මේ එදාවේල හොයාගත්ත රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක කියන ගමන් ඊට පස්සේ මේ අපිට වැක්සින් එක ගේන්න බෑ, වැක්සින් එක විදින්න බෑ. අපි මේ අද වෙනකොට 463000කට මේ වැක්සින් එක ගහලා තියෙනවා අපේ රටේ. අපි බලන්නේ කොහොම හරි මේ රටේ රට විවෘත කරගන්න සම්පූර්ණ රටේම ජනතාවට වැක්සින් එක දීලා රට විවෘත කරගන්න අපි මහන්සි. ඔබතුමාලා වැක්සින් එකට කොච්චර බැන්නද අපිට? මං හිතනවා මේ බොරු පැලකිරීම දැන් මගේ ගමේ තියෙන මේ ලංකාගම පාර හදද්දි සිංහරාජේ කපනවා ගස් පෙල්ලනවා කියලා ඔබතුමාලා ඇත්තටම බොරු පැල කරා. මේ රටේ සිංහරාජය ඇත්තට මෙහෙම විනාශයක් උනේ නැද්ද? මගේ ගමනේ මන්ත්‍රීතුමා මේ ලංකාගම පාර හැදුවේ අහිංසක මිනිස්සු පවුල් 300කට යන්න මිනිස්සුන් තිබිච්ච පාරක් කාපට් කරලා දුන්න ජනාධිපතිතුමා. ඉතින් ඒක ඇත්තටම එක ගහක් එක පොවිටිය පැලයක් කැපුවේ නෑ සිංහරාජේ. ඉතින් ඒක ඒ බලන්න ඔබතුමාලා කොච්චර පාර්ලිමේන්තුවේ කෑ ගැහුවද කියලා ඒ සම්බන්ධව. ඉතින් අනිත් එක තමයි මේ දැන් මේ ඔබතුමාලගේ අපි MCC ගිවිසුම අත්සන් කරනවා කියලා පොළවේ හැපුණ ඔබතුමාලයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අපි MCC ගිවිසුම අත්සන් කරයි කියලා. අපි එකෙන් අයින් වුණා. ඒ විතරක් නෙමෙයි වරාය ඔබතුමාලාගේ ආණ්ඩු කාලේ වරාය ගාපු ගිවිසුම අපිට දරා ගන්න බැරි බරපතල ප්‍රශ්නයක් වෙලා තිබුණා ඉන්දියාවත් එක්ක ගාපු ගිවිසුම. හැබැයි අපි එකෙන් අයින් වුණා. MCC ගිවිසුම මට මතකයි එකවරක්ව 140ක් නැහැනේ. ඉතින් අපි අයින් වුණානේ. දැන් ඉතින් අපි මොනවද කියන්නේ මේ අපි අයින් වුණානේ. ඔබතුමාලා සමානුග්‍රහය දීපු ජිනීවා එකෙන් අපි අයින් වුණා නම් MCC එකෙන් අයින් වුණා නම් නැගෙනහිර පර්යන්තෙන් ඒක අපි අයින් වුණා නම් ඔබතුමාලා කරපු දේවල් ආපස්සට ගේන්න මේ රටේ මේ රජයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔබතුමාලා ඇත්තටම පහුගිය කාලේ රටට හතුරු වැඩ කරපු දේවල් වලින් අපි මේ රට බේරගනිමින් මේ ඉන්නේ. ඒ නිසා අපිට මේ කොවිඩ් වසංගතයේ පහුගිය මාර්තු මාසෙ ඉඳලා කොවිඩ් වසංගතයත් එක්ක මේ හැමදේම කළමනාකරණය කරගනිමින් තමයි මේ දේවල් කරන්නේ. රටේ සල්ලි ඇතුව කරන දේවල් නෙමෙයි අපි මේ. හැබැයි අපි මේ හැමදේම වී මිනිස්සුන්ගේ මිලට ගන්නවා. අපි දැන් ඇත්තටම අපි බරපතල මිනිස්සුන්ගේ ප්‍රශ්න අපි විසඳනවා. වතුර ටික දෙනවා. ගෙවල් 14000ක් පහුගිය අවුරුද්දට අපි හැදුවා. පාරවල් කිලෝමීටර් ලක්ෂයක් අපි කාපට් කරනවා. දැන් කාන්තා මූලික හෝම් ෂොප් කියලා වෙනම කාන්තා මූලික කඩයක් හදලා දෙනවා. ගයක් එක්ක කාන්තාව ඒ විතරක් නෙමෙයි දැන් හෙට උදෑසන 10:20ට ලංකාවේ පළවෙනි වතාවට ක්‍රීඩාංගන 332ක් හෙට උදේ 10:20ට පටන් ගන්න එක නැකතකට ලංකාවේ
ක්‍රීඩාංගන 332ක් පටන් ගන්න ක්‍රීඩා ඇමතුමා අනාම රාජපක්ෂ මැතිතුමා. ඉතින් මම හිතනවා මේව වැඩ විදියට ඔබතුමාලා ගොවි අල්ලලා පොළවේ ගහපු ආණ්ඩුවක් තමුන්නාන්සලාගේ ආණ්ඩුව. ඇත්තටම ඔබතුමා ගොවි රජෙක් අපි පිළිගන්නවා. හැබැයි ඔබතුමාට එහෙම අයිතියක් නෑ අද වර්තමාන රජයේ විවේචනය මේක වැඩ පිළිවෙල. මොකද ගොවියා විනාශ කර ඔබතුමාලා. විවේචනයක් නෙමෙයි. මම ඇත්ත කිව්වේ. ඔව්. නෑ මම කියන්නේ මෙහෙමයි. දැන් ඔබතුමාලා ඇත්තටම මේ ජිනීවා යුද අපරාධ චෝදනා එල්ල වෙන වෙලාවේ ඔබතුමාගේ මතය ඔබතුමාලගේ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම දරනවා නම් අපි ඇත්තටම සතුටුයි. නමුත් මම කියන්නේ මේ වෙලාවේ ඔබතුමාලා රජයේ අය කොවිඩ් හැදෙනකොට ලක්ෂ ගණන් දාස් ගණන් මැරෙනතුරු ඒ අර කාලකන්ණි සතුට විඳින්න බලාගෙන හිටපු කණ්ඩායමක් හිටියා. අපි විපක්ෂයක් විතර නෑ. නෑ ඔබතුමාලගේ කණ්ඩායමක් නෙමෙයි කියන්නේ ඔබතුමාලගේ කණ්ඩායමක් හිටියා. මං කියන්නේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය වගේම එතනදිත් ඔබතුමාලගේ යම් කණ්ඩායමක් චෝදනා කරනවා මේ පාස්කු ප්‍රහාරයේ චෝදනාව අපේ ඇඟේ ගන්න. ඇත්තටම ඔබතුමාලා ඒකට පරීක්ෂණ නොකර අපරාධ චෝදනා විභාග නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කළා බුද්ධ්‍යංශය විනාශ කළා මේ රටේ බුද්ධ්‍යංශය කඩා බිඳලා දාලා සම්පූර්ණයෙන් විනාශ කළා මේ බෝම්බ ටික ගහලා පාස්කු බෝම්බ ප්‍රහාර කොමිසම වාර්තාව ආවට පස්සේ ඔබතුමාලා කියන්නේ මේක වැරදි කොමිසම වාර්තාව වැරදි දැන් හෙට අනිත් දෙනෝ මහ බැංකු කොමිසම වාර්තාව හෙට අනිත් දෙනෝ දේශපාලන පරිගැනීම් කමිටු වාර්තාව ඒ ඔබතුමාලාට අවාසි වෙන දේවල් වලට ඔබතුමාලා ඒවට අකමැති හැබැයි මං කියන්නේ මේ රටේ මිනිස්සු බලන් ඉන්නවා මොකද මේ ආණ්ඩුව කරන්නේ කියලා මේවට මහ බැංකු වාර්තාවෙන් අපි දඬුවම් දෙන්න ඕනේ මහ බැංකු හොරකම කරපු මිනිස්සු අපි ගේන්න ඕනේ ඒවට අපි සටන් කරනවා හොඳයි බොහොම ස්තුතියි අදහස් පළ කිරීම වෙනුවෙන් අලවතුලවන්තුනේ ඔබතුමාට අවස්ථාව හොඳයි බොහොම හොඳයි ඔබතුමා කියන මහ ජනතාව බලා ඉන්නවා කියලා ඇත්තට මහ ජනතාව බලා ඉන්නවා දැන් මහ බැංකුව සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් තමුන්හන්සලා කෙරුවා දැන් එළිවෙගෙන යන්නේ ඒ හින්දා ඊටු ටිකටත් බලා ඉන්න මහ ජනතාව දැන් මේ වෙනකොට ඔබතුමාලා පත් කරපු ගෞරවනීය ස්වාමින් වහන්සේලා උදව් කරපු විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා ගිහිල්ලා අභයාරාමේ තමයි මේ ආරම්භ කරේ අපේ නායක හාමුදුරුවෝ අගමැතිතුමා ඉස්සරහ තියාගෙන කිව්වා මේ අවුරුද්දක් එකමාරක් යනකොට මේ රටේ බිහි වෙච්ච ආණ්ඩුව වලින් මේක තමයි වැඩියෙන්ම අප්‍රසාදේ ජනතා අප්‍රසාදේ තියෙන ආණ්ඩුව කියලා. දැන් ඔබතුමා කියපු ওই කාරණා ඔක්කොම කරන්නේ ඇයි එච්චර අප්‍රසාදෙට එන්නේ? දැන් ඊයේ අපි දැක්කා අපේ වීරක්කොඩි ගාල්ල දිස්ත්‍රික්කයේ ඔබතුමාගේ දකුණු පළාතේම. ඒතුවා පැහැදිලිවම කිව්වා මේ රජයේ තරම් අප්‍රසාදයට පත් රජයක් නැහැ කියලා. ඉතින් දැන් අපි එයාලත් අයින් කරගෙන වැඩ කරන කතාවක් කිව්වා. ඉතින් එහෙමනම් ඉන්න ඇමතිතුමාලා හිටපු ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්න අය අපිත් එක්ක කතා කරන මේ කට්ටිය මොකද මෙච්චර මේ ඔක්කොම ජනතාවගේ ප්‍රශ්න විසඳනවා නම් ඇයි එහෙම කතා කරන්නේ? ඉතින් අපිට තියෙන ගැටලුව ඒකයි. ඉතින් එතකොට මෙතුමා කිව්වා වැඩ කරා කියලා. ਉਹ පැහැදිලිවම කරා. මෙතුමාලා ගහලා තියෙනවා මෙතන ගැසට් ගණනාවක්. දැන් මෙතුමාලාගේ විශේෂයෙන්ම මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විශ්‍රාමික සභාපතිතුමා පාරිභෝගික අධිකාරී මේ ගහලා තියෙන ගැසට් මේ ගැසට් වල ඔබතුමාලා පුළුවන් නම් කියන්න මම මිල ගණන් අනුව කියන්නම් එක ගැසට් එක ගහපු මිලකට එක බාණ්ඩයක් ඔබතුමාලා දෙන්න පුළුවන් වුණා. දැන් මේකේ තියෙනවා සීනි වලට ගහපු ගැසට් එකක්. අපි කියන්නේ මේ ගැසට් ගැහිම තුල එක පැත්තකින් ඔබතුමාලා මේ ගැසට් ගහපු මිලට ජනතාවට ගැසට් එකේ මිලට බඩු දෙන්න බැරි වුණා. අන්තිම පොල් ගෙඩියක් ගැහුව ගැසට් එකක් මැනලා ගන්න කියලා. අපේ රටේ ඉතිහාසයේ මේක විහිළුවකට ලක් වුණා. ඒ මැනලා ගන්න කිව්වේ වට ප්‍රමාණය අංගල් 13 රුපියල් 70ට. කොහොමවත් පොල් අපි කුරුණෑගල ප්‍රදේශයේ පොල් තියෙන්නේ එහෙවත් ගන්න තිබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ විහිළු සපයලා තියෙනවා රජය. එතකොට අපි මම ගන්නවා දැන් ඔව්තුවා කිව්වා ලොකු දේවල් මහ බැංකුවේ අපි කියන හොරු අල්ලන්න කියලා. මොකද අපි හිටපු රජයේ ලොකු චෝදනාවක් 2015 මහ මැදිවන්ට කලින් ඉඳන් ආපු චෝදනාවක්. ඉතින් ඒක තාම කිසිම ඒ කියන්නේ ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මහ බැංකුවේ 2015 පස්සේ වයි ඊට ඉස්සලා දින බිලියන් ගානක වංචාවයි ඒවකට හිටපු මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු ඒ කණ්ඩායම කරපු දේවලුයි ඔක්කොම හාන්ඩි කියලා අපි කියන්නේ. ඉතින් අද බලන්න දැන් මෙතන මෙතුමල්ලා මේ දැන් අඩු කරා ගැසට් ගහලා සීනි මිල සීනි වලට තිබුණු බද්ද රුපියල් 49.75කින් මම මේක පාර්ලිමේන්තුවෙත් ඇහුවා. මම විතර නෙවෙයි අපේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ඇහුවා. නමුත් මුදල් රාජ්‍ය ඇමතිතුමත් හිටියා. මුදල් අමාත්‍යතුමත් හිටියා. කැබිනට් ඇමතිවරුත් හිටියා. කවුරුත් මේකට උත්තර දීලා නැහැ. තාම පාර්ලිමේන්තුවත් එම් පිට තියලා. දැන් බලන්න අපි සතුටුන ඇත්තටම ගැසට් එක ගහලා සීනි වල බද්ද අයින් කරාම. නමුත් මේ සීනි බද්ද අයින් කරා කියලා අඩු ගානේ ඒකෙන් ජනතාවට සෙතක් ලැබුණාද? සීනි වලින් රුපියල් 49.75ක් බද්ද අයින් කරනකොට ජනතාවට ඒ වාසිය එන්න එපා. එතකොට සීනි වල ඒත් එක්කම ගැහුවා සීනි වල මිල අඩු කරලා ගැසට් එකක්. සීනි කිලෝ එකක් රුපියල් 80යි. සිල්ලර. තොග ගන්න. සිල්ලර රුපියල් 85යි. නමුත් ඒ ගන්න සීනි කොහොමද ගන්න තිබ්බද?
කොහොමද ගන්න තිබ්බේ නැහැ. නමුත් මොකක්ද උනේ? ඇත්තටම රජය විශේෂයෙන්ම මේ සීනි සම්බන්ධයෙන් සීනි ගෙන්නන ව්‍යාපාරිකයන් ඉන්නවා 15ක් විතර. නමුත් ඒ අපි බැලුවා අවුරුද්ද මුල ඉඳන්ම 2020 මේ ගැසට් එක ගැහුවේ ඔක්තෝබර් මාසේ. ඒ ගහනකම් සීනි ගෙනාවේ ඒ ව්‍යාපාරිකයෝ 14 දෙනෙක්. මේ ගැසට් එක ගැහුවට පස්සේ රුපියල් 45යි 49යි 77ක් අඩු වුණාට පස්සේ විල්මා සමාගම සීනි ගෙන්නලා තියෙනවා මේ රටේ සීනි ප්‍රමාණයෙන් සීනි 60ක් ඊට ඉස්සලා 3යි ගෙනල්ලා තියෙනවා. දැන් මේ වාසිය මේ ව්‍යාපාරිකයෝ අරන් තියෙන මේ කීප දෙනෙකුත් නෙවෙයි එක්කෙනෙක් තමයි මේ සම්පූර්ණ වාසිය අරන් තියෙන්නේ. එතකොට කවුද මේ ව්‍යාපාරිකයා? ශැංග්‍රීලා සමාගමට සම්බන්ධ ශැංග්‍රීලා ආයතන සම්බන්ධ මේ රජයට උදව් කරන ව්‍යාපාරිකයෝ. ඉතින් ඒ නිසා අපි අහනවා මෙහෙමද තමුන්නාන්සලා බදු සාර දෙන්නේ? එතකොට මේ බදු සාහනේ දීලා තියෙන කාටද? ජනතාවටද? ඒ ව්‍යාපාරිකයටද? ඒ බදු සාහනේ දුන්නා නම් ඒ මුදල් ප්‍රමාණය අඩු වෙලා ජනතාවට ඒ සාහනේ යන්න එපා. ඉතින් ඒ නිසා අපි කියන මේකෙන් අපිට වෙලා තියෙන පාඩුව ගණනය කරලා තියෙනවා බිලියන රුපියල් බිලියන 12ක්. ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා මෙන්න මෙවැනි කාරණා ගණනාවක් වෙලා තියෙනවා. දැන් අද බලන්න දැන් මෙතුමා පැහැදිලිවම කිව්වා මේ ගොවියා සම්බන්ධයෙන් ලොකු කටයුතු ගොඩක් කරලා තියෙනවා කියලා. දැන් මෙතුමා අපේ කේන්ස් මන්ත්‍රීතුමාම කිව්වා මේ රජය ගන්න මිලයි එළියේ ඉන්න ව්‍යාපාරිකයා ගන්න මිලයි දෙකක්. ඒතර ඇත්තටම රජයට මේ මිලට ගන්න ඕන නිසා තමයි අර නීතියක් දැම්මේ. අපි ඊළඟ අවුරුද්දේ පොහොර දෙනවා නම් අක්‍ර 2කමකට වෙන අපිට කිලෝ 1000ක් දෙන්න කියලා. දැන් ගොවි ජනතාව මේකට කලබල වෙලා එළියට බැස්සට පස්සේ ඒක අකුල ගත්තා. දැන් තියෙන විදිහට රජයට වීදේ කවුරුවත්. මොකද වේලලා දෙන්න ඕනේ ගිහිල්ලා දෙන්න ඕනේ වේලලා. දැන් අපි කුරුණෑගල ප්‍රදේශේ නම් ස්ථාන කීපයයි තියෙන්නේ. ඒක වේලලා දැන් අපි ගත්තොත් යාපව ගල්ගම වගේ පැත්තක කිලෝමීටර් 30 40ක් ගිහිල්ලා බාන්න ඕනේ මේ රජයේ මේ ස්ටෝරුවට මිලදී ගන්න ස්ථානයට මේ අර වෙලට. නමුත් කුඹුරට ඇවිල්ලා පෞද්ගලික වෙලෙන්ද ගන්නවා මේ ඊට වැඩිම. ඒ හින්දා රජයට මේ කියන විදිහට හම්බෙන්නේ නැහැ මේ ක්‍රමයට. අර කිලෝ 50 නීතිය තිබ්බනම් ටිකක් හරි හම්බෙයි බායට පෝර ගන්න ඕනේ කියලා. ඒ නිසා මේවා මේ නිකන් මේ විහිළුවට කතා කරන දේවල්. මේවා ප්‍රායෝගිකව මහ පොළොවේ ක්‍රියාත්මක කරන දේවල් නෙමෙයි. ඒක තමයි ඇත්ත කතාව. අපි බලමු දැන් මේ වී ටික දැන් එනවනේ මේ කන්නේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අද බලන්න හාල් මිල දැන් මෙතුමන්ලා ඔය මොනවා කතා කරත් ඇත්තටම හාල් මිල ජනාධිපති මැතිවරණ විරලා අපි දැක්කා ගොඩක් දෙනෙක් කිරිබත් කෑවනේ නගරවල. එක ඇටලුවක් නැහැ සතුටට කනවා කවුරු. කිරිබත් කියන්නේ සතුටට කන දෙයන්නේ. ඒතර හාල් කීයද කිලෝ එක? රුපියල් 80යි. මෙතුමන්ලා දන්නවා. දැන් කීයද හාල් කිලෝ එක? රුපියල් 110 120න් එහා. එතකොට අපි ගොවියා ආරක්ෂා කරගන්න ඕනේ. එහෙමනම් සැබෑ වුමනාවක් තියෙනවා නම් ගොවියා ආරක්ෂා කරගන්න රජයෙන් යම් මුදලක් මේකට යොදවලා ඒක දීලා මිලදී අරගෙන එහෙම ක්‍රමයකින් කරන්න ඕනේ. දැන් ජපානයේ වගේ රටවල් අපි දන්නවා ගොවියට ලොකු සහනයක් දෙනවා. ඒ මොකද මේ මිල තියාගන්න රජයෙන් ඒකට උදව් කරනවා. ඉතින් එහෙමනම් අපේ ගොවියා ආරක්ෂා කරගන්න ඕන නම් පොර ලබා දෙනවා වගේම මේ මිලදී ගැනීමෙදිත් යම් වැඩ පිළිලක් ක්‍රියාත්මක කරනවා ඒ විදිහට. නැත්තම් ඇත්තටම වෙන්නේ මේකෙදි එක පැත්තකින් පාරිභෝගිකයට ලොකු අසාධාරණයක් වෙනවා. දැන් අද රටේ මේ ජනතාවගේ ආර්ථිකය කඩා වැටලා තියෙන වෙලාවක්. අන්තිම ඔයගොල්ලන්ගේ කාලේ දැන් එක පැත්තකින් පොහොර ටික කැපුවා. නෑ අපි දුන්නානේ අපි පැහැදිලිවම දුන්නේ. අපි පොහොර අපි සල්ලි දුන්නා. අපි සල්ලි දුන්නානේ. දැන් සල්ලි දුන්නේ එකද මිනිස්සුන්ට වඩා වාසි වෙන්නේ. නෑ සල්ලි කරගෙන ඔබතුමා කියන්නේ ඔබතුමා දැන් මන්ත්‍රීතුමා සල්ලි දීම තුලින් නිසි වෙලාවට ගොවියා පොහොර ටික ඕගොල්ලන්ගේ නායකතුමාම පොහොර ඒක වැරදි කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා ඡන්දේ පැරදිලා පහුවෙන්දම කිව්වේ නායකයා කියන්නේ ඕගොල්ලෝ කියන්නේ නෑ මම කියන්නේ ඒ වෙලාවේ සල්ලි දුන්නානේ අපි. සල්ලි දුන්නට ඒක නෑ ඔබතුමාලා පොහොර දෙන්නේ මේ පොහොර වෙලාවට ගන්නවා. කුඹුරු සානාධාරය තරම් සල්ලි දුන්නට ප්‍රමාණවත් නැහැ. නෑ ඔබතුමාලා පොහොර දුන්නේ දැන් මේ පොහොර දුන්නේ කාටද? සාධාරණ උනේ නේ. දැන් ඔබතුමාලා කාටද පොහොර දුන්නේ? ඇයි අපි ඔබතුමාලා පොහොර දුන්නේ මේ ප්‍රමාද වුණා. ප්‍රමාද කියන්නේ මේ කුඹුරු කපන්න කිට්ටුනේ පොහොර දුන්නේ. හරි දැන් මට පොහොර දුන්නේ. ඒකෙන් ප්‍රශ්නයක් වෙලා නැහැ. ප්‍රශ්නයක් අද වුණා. තුනට වඩා වැඩි අස්සන්නක් තියෙනවා. මන්ත්‍රීතුමා එකෙන් උනේ බොල් වී තමයි නිෂ්පාදනය වුනේ. එතකොට දැන් මෙහෙමයි. ඒක ඔබතුමාලා පැහැදිලිවම දුනාට කෑ ගහනවා. සහනාධාරය කපන එක. හොඳයි. අපි කෙටියෙන් ප්‍රශ්නකට යමු. හරි. හරි. හරි අපි මෙහෙම කියමුකෝ. අවශ්‍ය මිල ලබා ගන්න බැරි. හොඳයි මතු හරි මෙතුමයි කාලය යන්නේ. හරි. තව මාසයක් ඔබතුමා කාලය ගන්න. ඔබතුමාට ඔප්පු වෙනවා. පැහැදිලිවම කියන්න ඕනේ මෙහෙමයි අපිට නොයෙකුත් දේවල් දෙපැත්තට කියන්න පුළුවන් මන්දිතුමා. නමුත් අපි ඇත්ත කතාවක් අපි දැන් තියෙන තත්ත්වය අපි කියන්න එපා. ඒක තමයි මේ මම වර්තමාන කියන්නේ. තත්ත්වය. ඇත්ත කතාව කියන්න එපා. නෑ ඒක තමයි අපි කියන්නේ. වර්තමාන තත්ත්වය දැන් ඔය කියන විදිහට වී මිල දී ගන්න පුළුවන්ද? බෑනේ.
අර 10 කතාව තිබ්බනම් මේ ටිකක් ගන්න තිබ්බා. නමුත් ඒක මේ ගොවි ජනතාවට ලොකු පාඩුවක්. ඉතින් ඒ නිසා ජනතාව ඒකට විරුද්ධව එළියට බැස්සා. ඉතින් එහෙම නැත්නම් වෙන ක්‍රමවේදයක් මේකට හදන්න ඕනේ. එහෙම නැතුව මේක ප්‍රායෝගික වෙන්නේ නැහනේ. දැන් හාල් මිල පාලනය කරන්න මේ ගැසට් ගහුවා කියලා ඒක පාලනය වුන්නේ නැහනේ. අඩු ගානේ බද්ද අඩු කරලා සීනි ටික එපා ගැසට් එක ගහම මිලට දෙන්න බැරුණා ඔබතුමාලට. ඉතින් ඒ නිසා මේවා අපි පිළිගන්න වෙනවා. මේවා අපි පිළිගන්න නැතුව මේ ගමනක් අපිට යන්න බෑනේ. ඒ නිසා මම පැහැදිලිවම කියනවා. අද ඒ විතරක් නෙවෙයි අද බලන්න මේ රජයේ මට පොඩි වෙලාවක් දෙන්න බාධා කිරීම කීපයක් ආපු නිසා දැන් බලන්න විදේශ රැකියාවල නියුතු අයට විදේශ රැකියාවල නියුතු අය විශාල අසාධාරණයකට ලක් කරලා තියෙන මේ රජයේ. ඒකට ඒ අය තමයි රට විරෝධ කියලා ඔබතුමාලා කිව්වේ ජනාධිපති චන්ද්‍ර ඉස්සල්ලා. ඇත්තටම රට විරෝධ තමයි අය. මම නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ඉන්නවා විදේශ රැකියාවල. ඒ වගේම ලංකාව පුරාම ඉන්නවා. අද මිලියන 13ක් ඉන්නවා අද මේ මැද පෙරදිග කලාපේ විතරක් රටවල් 16ක. විශාල පිරිසක්. එතකොට ඒ අය ඇත්තටම මේ විදේශ රැකියාවට යන්නේ අවුරුදු නෑ ලක්ෂ 13ක් සෝරි ලක්ෂ 13ක් ඉන්නේ මිලියන 13ක් නෙමෙයි මට වැරදුනා ලක්ෂ 13ක් ඉන්නේ එතකොට මේ අය ඔක්කොම යන්නේ මේ ගිවිසුම් කාල සීමාවකට අවුරුදු දෙකකට ගිවිසුම්කට තමයි ගොඩක් දෙනෙක් යන්නේ රැකියාවට මොන රැකියාවක් වුණත් ඒ රැකියාවට යන අවුරුදු දෙකකට තමයි ගොඩක්ම ඒ ගිවිසුම් කාලේ. ඒතර මේ ගිවිසුම් කාලේ දෛනිකව වෙනස් වෙනවා. අද ගියා නම් අද ඉඳන් අවුරුදු දෙකකින් ඒක ඉවර වෙනවා. ඒතර ජනවාරි මාසයේ තමයි කොවිඩ් තත්ත්වය කියන්නේ විශේෂ තත්ත්වයක්. ඒක අපි පිළිගන්නවා. ඒ තත්ත්වය තුල මේ අයගේ රැකියාව අහිමි වුණාම දැන් අපි රටට එන්න දෙන්න නැතුව හිටියොත් මොකද්ද වෙන්නේ? අඩු ගන්න එහෙදි අපි ඒ අය බලා ගන්න එපා. අපි ඒක කරෙන්නේ නැහැ. රැකියාව අහිමි වුණාම එයාට ඉන්න තැනක් නැති වෙනවා, පඩි නැති වෙනවා. මේ වගේ ලොකු අසාධාරණ ලකුණ දැන් අද මෙයාලා එන්න ගැනීමේදී නෑ රට වහන්න කියලා කිව්වේ නෑ ඒක නෙමෙයි නෑ මං එන්න කියන එක උදේ අහගෙන හිටියේ නෑ මං කියපේක. උදේ අහගෙන හිටියේ නෑ. මං කියන්නේ ඔක්කොම ලංකාවට ගේන කතාව නෙමෙයි. අපි එහෙදි හරි අය බලා ගන්න ක්‍රමයක් තියෙනවා. අපේ තාරාපති කාර්යාලය තියෙනවා මේ හැම රටකම. මේ බලා ගන්නවට වඩා යාන්ට මෙහෙන්න ඕනකම තියෙනවා. නෑ මේ හැම කෙනාම අවස්ථාවේ ගේන්න බෑ. හොඳයි කාලය අවසන් කරමු. දැන් ගේන්න පුළුවන්. ඒතර විනාඩියක් දෙන්න. එතකොට කාලය අවසන් වෙනවා. ගෙන්නීමේදී අපි පැහැදිලිවම කිව්වා අඩු ගානේ ටිකට් පතවත් දෙන්න කියලා. ඒක කරෙන්නේ නැහැ. එතකොට අද මේ විදේශ සේවා කාර්යාංශයේ තියෙනවා රුපියල් බිලියන 13ක් මේ අයගෙන් එකතු කරගත්ත සල්ලි. හොඳයි. කීප සැරයක් කියනවා මේ අපි ටිකට් එක දෙනවා කියලා තාම දුන්නේ නැහැ. ඉතින් මෙවැනි අසාධාරණයක් නොකර මෙයාලට මේ සාධාරණ ඉෂ්ට කරන්න. මොකද අපේ රට බිලියන 7ක් හැම අවුරුද්දකම ඇමරිකානු ඩොලර් බිලියන 7 මේ අවුරුද්දේ දැන් පහුගිය අවුරුද්දේ බිලියන 7.3ක් මේ අය අපේ රට හොඳයි අවසන් කරමු. හරි. බොහොම ස්තුතියි. අපි බලා ගන්න ඕනේ. හොඳයි. බොහොම ස්තුතියි. මේවා තමයි ප්‍රශ්න. හොඳයි. ඔබතුමාට අවස්ථාව පිළිතුරු දෙන්න ජගත් කුමාර මන්තුමනි. ඔව් විශේෂයෙන්ම එතුමාලා අද මේ කතා කරන්නේ මේ මැරිලා ඉපදුනා වගේ දැන් පහුගිය අවුරුද්දකට එකමාරකට කලින් මේ රටේ ආණ්ඩුව තිබුණේ මේ අපේ අතේ වගේ. පාස්කු පහරේ සෙල්ල වෙනකොට ආණ්ඩුව කරේ අපිද? පාස්කු කොමිසම් පත් කරේ අපිද? ඒ වගේම සමානුග්‍රහය ජිනීවා කොමිසමත් එක්ක ගිහිල්ලා දුන්නේ අපිද? ඒ වගේම මේ රටේ මහින්ද මහත්තයා බාර දෙනකොට රට මොනතරම් වී අතිරික්තයක් තිබුණද? මත්තල ගුවන් තොටුපොළ තමයි එතුමාලා වී අතිරික්තය තියන්න ගත්තේ. එතකොට රටේ සහලින් ස්වයංපෝෂිත කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරලා 7.3 දක්වා වර්ධනය කරලා මුඩු බිමක් වෙලා තිබුණ රට වැඩබිමක් බවට පත් කරලා අලුත් ගමනක් ගිහිලා ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඇති කරලා දශක 3ක තස්වාදය අවසන් කරලා රට හොඳ තැනකට ගෙනියමින් තීදි තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මෙතුමාලා පට්ටපල් අද්ද වගේම පට්ටපල් බොරු කියලා ආණ්ඩුව වැට්ටුවා. ආණ්ඩුව වටලා ගත්තේ සුරංගනා ලෝකයක් මවලා. හැබැයි ඒ සුරංගනා ලෝකයේ අද ඉස්සිද්ධ වෙලා තියෙනවා. එතුමාලාගේ මේ පහුගිය අවුරුදු 5ක කාලය තුල ඒ සුරංගනා ලෝකයේ මාස 6ක් නෙමෙයි මාස 2-3ක් යනකොට කඩා වැටෙනවා. දැන් එතුමා කියනෝනේ අපිට අපේ නායක හාමුදුරුවරු දැන් විවේචනය කරනවා චෝදනා කරනවා. ඔව් අපි ඒක දන්නවා. අපි එතුමාලන්ගේ උන්වහන්සේලාගේ මත ඉවසීමෙන් ඒ වගේම ඒවා පිළිබඳව අවධානය යොමු කරමින් රාජ්‍ය විද්‍යාවට කටයුතු කරනවා. අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා මේවලට අහුම්කම් දෙනවා. හැබැයි අපි මාස 6 යනකොට මහ බැංකු කඩලා නැහැ. අපි මේ රටේ ජාතික ආරක්ෂාව නැති කරලා නැහැ. මෙතුමාලා මාස 6න් මහ බැංකුව කැඩුවා. ජාතික ආරක්ෂාව නැති වුණා. මාස කීපයක් යනකොට රටේ හාමුදුරුවරු එළියේ අත්අඩංගුවට අරගෙන හිරගත කරන්න ගත්තා. බුද්ධි අංශ නිලධාරීන් හිරගත කරන්න ගත්තා. අමුවේ දේශපාලන පරිගැනීම් කරන්න ගත්ත විතරක් නෙමෙයි නීතියේ සදාචාරය සම්පූර්ණ නැති කරලා නීතිය වල්වැද්දුවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදීට එතුමාලා මේ කියන අවශ්‍යයිනේ මැතිවරණ ක්‍රමේ ඔය ඉල්ලන ස්වාධීන මැතිවරණ කමිසමක් තිබුණා වුමත් මැතිවරණ කොමසාරිස්තුමාට ඡන්දයක් තියාගන්න බැරි වුණා. පළාත් පාලන මැතිවරණයේ අවුරුදු 2ක් කල් දැම්මා.
ඒ කල්දාලා සම්පූර්ණ එතුමාලා ඒ පට්ටපල් බොරු තමයි අද කියන්නේ. ඒ ඔක්කොම එතුමාලා කරලා ඉවරලා එතුමාලා අන්ත පරාජයකට ලැබුවේ ඒකේ ප්‍රතිඵල එක්ක. ඉතින් ඒ නිසා පහුගිය කාලේ යහපාලනය විතරයි රටේ තිබුණේ තනිත් ඔක්කොම තිබුණා. යහපාලනය ගේනවා කියලා ආවේ හැබැයි යහපාලනය තිබුණේ අනිත් සියලු ගව පාලනය දක්වා සියලු පාලනයන් රටේ තිබුණා. ඒ පාලනය තුළ ජනතාව ඒ අය ප්‍රතික්ෂේප කරා. අද අපිට අපේ හාමුදුරුවරු මොකද අපේ හාමුදුරුවරු ඇතුළු ඒ උදව් කරපු අය මහ විශාල බලාපොරොත්තු රාශියක් එක්ක තමයි ආණ්ඩුව කෙරේ තියෙන්නේ. අපි කිසි විටක රටේ සම්පත් සහෝදරයා කිව්වා වගේම මෙතුමාලා හිටියනම් මොකක්ද වෙන්නේ? MMC ගිවිසුම ගහලා ඉවරයි. එතුමාලා ගහන්න ලෑස්ති කරගෙන හිටියේ. අපි ගහනවා කියලා කිව්වා මෙතුමාලා. අපිට බිලියන 90ට පාඩු වුණා. ගැහුවනම් අපිට ආණ්ඩුවට ලොකු ආදායමක් ආධාරයක් හම්බ වෙනවා. හැබැයි අපි ඒක ප්‍රතික්ෂේප කරා. අපි දුන්නේ නැහැ නැගෙනහිර ජැටිය. අපි රටේ ජාතික ආරක්ෂාව නැති කරේ නේ. සම අනුග්‍රහයෙන් දක්වන්න ගියේ නේ ජාත්‍යන්තරයත් එක්ක එකඟතාවල ඩීල් දාලා. මෙතුමාලා අහනවා 20 වෙනි සංශෝධනයෙන් මොනවද උනේ කියලා. මම අහනවා එතුමාලගෙන් පහුගිය කාලේ ඔය 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මොනවද කරේ කියලා. රටේ බලාධිකාරී දෙකක් කියලා ඒ බලාධිකාරී දෙක එකකට එක්කෙනෙක් පාලනය නැතුව තීන්දුව తీන අර රට වල්වැදිලා ගව පාලනයක් දක්වා රට ගිහිල්ලා සහරාන්ලා නෙමෙයි සියලු දෙනා අවියාවුද අරගෙන කැටි පොරෝ කඩු කිනිසි අරගෙන මිනිස්සු සූදානම් වෙලා තියෙන්නේ රටේ පාලනේ නැති නිසා. තව ටික කාලයක් ඒගොල්ලෝ හිටියනම් මිනිස්සු එලිපිට ගහගෙන මරා ගන්නවා කැටි සටන් තියෙන්නේ. එහෙම නැත්නම් දුනු සටන් එහෙම නැත්නම් කඩු සටන් තියෙන්නේ තිබුණා යම් යම් අවස්ථාවල කතා කරන්න ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඒ තිබුණු ඊටාම නරක පාලනේ නැති කරන්න තමයි අපේ රජය ආවේ. ඒතකොට අපේ රජය ඇවිල්ලා මෙතුමාලා මේ කියන කිසිදු වැරද්දක් අපි කරලා නැහැ. අපේ හාමුදුරුවෝ බලාපොරොත්තු තියෙන නිසා විවේචනය කරන අපි සාමාන්‍යයෙන් ජාතිය මුර දේවතාවුන් වහන්සේලා විදිහට උන්වහන්සේලා දකින්නේ. ඒ නිසා එතුමා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා අපිට අඩුපාඩුවක් එන්නවොත් ඒක පිළිගන්නවා. හැබැයි අපි මේ කියපු එකක්වත් කරලා නෙමෙයිනේ මේ හොඳ නෑ කියලා කියන්නේ. අපි කරා නම් කිව්වට කමන්නේ. අපේ ආණ්ඩුව ගිවිසුම් එකක්වත් ගැහුවද රටට එරෙහි ජාතික ආරක්ෂාව නැති කරාද? එහෙම නැත්නම් ජනතාවට කොකා පෙන්නලා රටේ මහ බැංකුවට හරි වංචාවක් දූෂණයක් හරි කරලා තියෙනවද? ඒ මොකවත් කරලා නැහැ. එහෙමනම් අපි පැහැදිලිවම කියනවා දුන්න ජනවරම රකිමින් ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරමින් තියෙනවා. මෙතුමාලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උත් පහුගිය දවස්වල මහ විශාල අඬවැඩියක් වුණා මේක දෙන්නේ නැහැ කියලා. දෙන්නේ නැහැ කියනකොට දිගින් දිගටම හිතුනේ මේක අපි හංගන්න දෙයක් තියෙනවා. මේකේ වැරදිකාරෝ අපේ ඉන්නවා කියලා. හැබැයි මේක එළියට දැම්මම චාර්මර මොකද්ද කියන්නේ? දැන් කියනවා මේක වැඩක් නෑලු. මේක එළියට දැම්ම මේක අපරාධෙත්. ඉතින් එළියට දාන්න නැති වෙන්නද ඒක ඉදිරිපත් කරේ. අපි නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි ඒක එතුමාලගේ ආණ්ඩුව කාලෙම ඒක පත් කිරීම කරේ. එතකොට ඒක චූදිතයෝ විදියට වෙන්න ඕන. ඒ ආණ්ඩුව පාලනය කරපු අයනේ. ඉතින් වෙන අය චූදිතයෝ වෙන්න බෑනේ. දැන් ඒ චූදිතයෝ කියනවා මේකේ මම කලින් කිව්වා වගේ අඩුපාඩු රාශියක් මට පේනවා. හැබැයි ඒකේ තාම සාධනීය ලක්ෂණක් තියෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බොහොම වැදගත් කරුණු කියන මොනම ආණ්ඩුවක්වත් ජාතික ආරක්ෂාව තුට්ටුවට දාන්න ඕනේ නැහැ කියන කාරණා තියෙනවා. ඒ වගේම මේකේ සමහර කාරණා මෙතුමාලා ඉල්ලනවා එළියට දෙන්න කියලා. හැබැයි ජාතික ආරක්ෂාවට අදාළ සමහර කාරණා එළිය අපිට කතා කරන්න බෑ. මෙතුමා කියනවා සහරා අපි අල්ලන් ආවේ නැහැ කියලා. ඉතින් මෙතු කවුද එයා යවලා තියෙන්නේ? අස්සයා ගියාට පස්සේ ඉස්සාලේ වහලා නැහැ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලගේ කාලේ තමයි එතුමිය රටට ගිහින් තියෙන්නේ. කහමාරන්නේ. හරි අපි අතින් වැරදි වුණා කියනකොට ඒ හින්දානේ දැන් ඔබතුමාලා පච්චාදී එකමාරක් යනකොට බැයිද ඒව කරන්න මොකුත් ඒ පියවරක් නැහැ නේ මේක ලියලාකුත් නැහැ ඒක. ඔබතුමාලාගේ කාලේ මහ බැංකු වංචාව සිද්ධ වුණේ මාස කීයකින්ද? මාස කීයකින්ද? මහ බැංකුව ඊට පස්සේ අවුරුදු කීයක් රටේ පාලනය කරා පොඩක් ඉන්නකො නෑ මගෙන් අහපු හින්දා මං කියන්නේ. මහ බැංකුව කීයක් පාලනය කරා වංචාවෙන් පස්සේ අවුරුදු කීයක් එක හොරෙක් ඇල්ලුවද? මහා බැංකුවේ ඉතින් මේ ඊට පස්සේ තාම අපි ආරන් අවුරුද්දයි. අපේ කාලේ හොරුන්ට නඩු දාලා තියෙන ඉතින්. ඔබතුමාලා නිදොස්නොත් නිදොස් කරන්නේ. කවුද? මහා බැංකුවේ නෑ මහා බැංකුවේ ඉතින් ඔබතුමාලා කරන්න බෑ. දැන් ඇවිල්ලා අවුරුදු එකමාරක්. ඉතින් ඔබතුමාලා මාස 6 යන්න ඉස්සෙල්ලා මහා බැංකුව මංකොල්ල කෑවා. හැබැයි අවුරුදු 5ක් යනකම් මහා බැංකුව සම්බන්ධයෙන් තියෙන වාර්තාවල ප්‍රශ්න විතරක් එමන්තුමා 2015 ඉස්සෙල්ලා ඒ වගේ විශාල ගුණයක් හොරකම් කරා කියලා තියෙනවා. එනේ ඒවත් හොයන්න ඔක්කොම හොයන්න කියලා අපි කියන්නේ. එකක් නෙමෙයි. ඔබතුමාගේ වැරද්ද වහගන්න තව කාරණාවක් කියනවා. හැබැයි
අපි නිරන්තරයෙන් හරි, හරි ප්‍රශ්නයක් විතරයි මන්තුමනේ අහන්න පුළුවන්. ආණ්ඩුව හරි, කෙටියෙන් අහමු ප්‍රශ්න. නෑ නෑ අපේ ආණ්ඩුව දීදිත් අපි කිව්වේ මහ බැංකුවරු අල්ලන්න කියලා. මොකද අපි මේ අපිට ඒක ලොකු කරදරයක් නේ. ඔයගොල්ලන්ගේ ආණ්ඩුව දීද්දි ඔයගොල්ලන්ට කියන්න දෙයක් නැහැ නේ. ඔයගොල්ලන්ගේ අතේ තිබුණේ අපි ඒ දවස්වලත් කිව්වා. සිද්ධිය වෙලා අවුරුදු 5ක් යනකම් කිසි දෙයක් සිදු වුණේ නැහැ. අපි මන්තුමා වාද නොකර ප්‍රශ්නයක් විතරක් තියෙනවා නම් ඒ ජනාධිපති කොමිසම දැම්මේ. හරි. ඔව් දාන්න තිබුණේ 2005 ඉඳලා. හොඳයි. නෑ ප්‍රශ්නයක් දෙක. ඒක ප්‍රශ්නයක් කියලා දෙන්නේ. ඒ මහ බැංකුව හොරකමේ සල්ලි ටික නම් බෙදාගත්ත හිටපු මේ කට්ටිය ඔක්කොම ඔය සජිත් මහත්තයා ළඟ හිටපු අයත් අපි දන්න අය ඉන්නවනේ. ඔබතුමාලා ළඟ හිට ඒ දවස්වල හරි, පුත්තෝ අපි බාධා හිටපු අය හරි. මට කාලේ දෙන්න මේ ඕන තරම් කාරණා කියන්න මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය පුට්නෝට් දාපු අය ඔබතුමාලාගෙන් ඡන්දය ඉල්ලුවා. ඒ වගේම ඔබතුමාලා රැකපු අය මේ සම්බන්ධව පොත්පත් ලිව්වා මහ බැංකුවේ වංචාවක් වුණේ නැහැ කියලා. ඒගොල්ලෝ ඡන්දය ඉල්ලුවා. ඔබතුමාලා ජාතියේ පිනට වාසනාවට ජනතාව ඡන්දය දීලා පත් කරේ නෑ සමහර අය. නැත්තම් ඒ හොරු හිටියේ ඔබතුමාලාගේ ඔඩොක්කුවේ. ඒ වගේ මේවා ඇල්ලුවේ නෑ. අවුරුදු 5ක් යනකම් අල්ලන්නේ නැතුව කියන අවුරුද්දක් ඇත. දැන් මේ ඒකට අදාළ මිනිස්සු ටික පිටරට යවලා වගකීම් බාර අරගෙන අවසානයේ දැන් අපිට ගේන්න කියනවා. එහෙම දවසින් දෙකකින් ගේන්න බෑ. කොයි හරි ගිහිලා හැංගෙච්ච මිනිහ පිටරටක ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒ අදාළ අය සම්බන්ධව අවශ්‍ය නීතිමය කටයුතු අපි පැහැදිලිව කරමින් ඉන්නවා. අපි පැහැදිලිවම කියනවා මේ අදට ඉදිරිපත් කරලා තියෙන සමහර කමිෂන් සභාවල තීන්දුව తీරන එනවා වගේම තවත් තීන්දුව తీරන එනවා. මහ බැංකුව සම්බන්ධවත් වෙනවා. කලබල වෙන්න එපා. හැබැයි ආවට පස්සේ කියන්න එපා අන්න අරයා දාලා පලිගැනින් ස්වරූපෙන් ඒක වැරදි. එහෙම නෑ. ඔබතුමාලට සමහර උත්තර දෙන්න වෙයි. ඒ වලට සූදානම් වෙලා ඉන්න. හැබැයි අපි එකක් කරන්නේ අපි නීතිය අතට අරගෙන අපිට ඕන විදියට හසුරවන්නේ අර්ලියගහ මන්දිරයට ජනාධිපති මන්දිරයට ගෙනල්ලා අපි ඒ නඩුකාරවලට කියන්නේ නෑ මෙන්න මේ අය අත්අඩංගුවට ගන්න මේ අයට බලපෑම් කරන්න කියලා. අපි නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් ඒ අයට අවශ්‍ය කටයුතු කරන්න කියලා අවශ්‍යතාව දීලා තියෙනවා. මට වෙලාව දෙන්න කරුණා කරලා. ඔබතුමා හොඳට අර 4-5 දිනකටම වෙලාව දීලා ගමන් මට ප්‍රශ්න අහන්න දුන්න මම ඒකට සද්ද නැතුව හිටියා. ඒ නිසා නෑ නෑ කාලේ සම්පූර්ණයෙන්ම අන්තිමනේ විනාඩි 7යි සහ ප්‍රශ්න වලට අමතර කාලය අයින් කළා සම්පූර්ණ විනාඩි 7ක් ඔබතුමාට හම්බ වෙනවා. නෑ මට දැන් කොච්චරද දුන්නේ? තව විනාඩි කීයක් තියෙනවද අපිට චමින්? තව විනාඩියක් කතා කරන්න පුළුවන්. විනාඩියක් නෙමෙයි දෙකක්. ඔය මොහොමත් ඉතින් මේ හොඳට බලාගෙන හිටියේ නිසා ඔබතුමාත් අවස්ථාව දෙනකොට 4 දෙනෙක් විතර දෙපැත්ත සැරින් සැරේ ප්‍රශ්න අහලා 4 දෙනෙක් පස්සේ ගිහින් ඔබතුමා කාලේ පරීක්ෂා කරලා බැලුවා නම් හැමෝටම සමානව කාලේ දීලා තියෙනවා. කාලේ සාධාරණුනේ නෑ චාමර. ඒක තේරුම් ගන්න හරි. කාලේ ඔයා හරියට බැලන්ස් කරන්න. එක කාරණාවක් මේ කියපු කාරණාවලට උත්තර දෙන්න එපා. ඉතින් මෙතනදී පැහැදිලිවම අපි මේ ආණ්ඩුවේ හිටලා ඉඳලා ඉවරලා අද ආණ්ඩුව නැතුණාට පස්සේ මේ විදියට අසත්‍ය ප්‍රකාශ කරමින් අපිට එරෙහිව යම් යම් දේවල් කිව්වට ඇත්තට මේවා කරේ නෑ. අනිත් පැත්තෙන් Manchi chocolate bar. පෙරලිකාර රසයක්. පාසල් පටන් ගන්නකොට මෙතුමාලා മന്ത്രിවරු එළිය කිව්වා අඩු ගානේ මාක්ස් එකක් නිකන් දෙන්න කියලා. දැන් මේ මුළු ලෝකෙම හතර ගාතේ දාලා අදවටලා ඉන්න වෙලාවක තමයි මාක්ස් එකක් දෙන්න කියලා. හැබැයි අපි තමුන්නාන්සලට කියන මේගොල්ලෝ පාසල් දරුවගේ නිල ඇඳුම දුන්නා. අපොච්චි දුන්න නිල ඇඳුමත් පුතාලා ආණ්ඩුවේ ඉද්දි කපලා දැම්මා. පස්සේ එතුමාට තේරුණ ඡන්දෙන් පැරදුනාට පස්සේ නිල ඇඳුම කැපුව වැරදි කියලා. ඒ නිසා එතුමාලාට ඒ කොවිඩ් ව්‍යසනයක් නැහැ, විශාල ප්‍රශ්නයක් රටේ නැහැ. ඒ හැම තත්ත්වයන් යටතේ මිනිස්සුගේ සහන කපලා මිනිස්සු ශාල පීඩාවට පත් කරපු ආණ්ඩුවක් අද කියනවා නම් මේ බරපතල අර්බුද වෙලාවේ සහන දෙන්නකෝ. දැන් මෙතුමාලා දැන් මේ ගොවියාගේ සහන ගැන කතා කරනවා. හැබැයි ගොවියා සම්බන්ධව ඊටාම නරක තීන්දුවක් ගත්තා. අපි පොර සහනාධාරය දුන්න නිසා තමයි එදා දී අතිරික්තයක් ආවේ 2015 වෙනකොට. හැබැයි මෙතුමාලා ඇවිල්ලා ඒ මුදල් ලබා දීලා ඒක මිනිස්සුන්ට ලැබිච්ච සියලු සහන නැති කරා. ඒ වගේම රටේ ඊයස්සන් එනකොට පිටරටින් ගෙනාවා. පිටරටින් ගෙනලා හාල් ලාභ කරන්න පුළුවන්. අදටත් අපිට පුළුවන්. හැබැයි ගොවියා රකින්න ඕන පාරිභෝගිකය හා සමානව. ඒ නිසා තමයි ආණ්ඩුව මේ වගේ තීන්දුවක් කරන් තියෙන්නේ. අපි පැහැදිලිවම කියන්න ඕන චාමර අපි ආණ්ඩුවක් විදියට තාව දුන්න ජනවරම හැලුවට ලක් කරන්නේ ඒක බිඳින්නේ කඩන්නේ අපි උපරිමයෙන් ඒ ආරක්ෂා කරන්න කටයුතු කරනවා විටක අපේ ආණ්ඩුව ඇතුළේම ප්‍රජාතන්ත්‍රවාදය වැඩි නිසා ඒ වගේම ජනතාවට ලැබි නිසා අපේ අය අතරම යම් විවේචන තියෙනවා ඒ වලට සමහරව හිතනවා මේ ආණ්ඩුව වැටේ කැඩේ ආණ්ඩුවට විරෝධයක් තියෙනවා කියලා. හැබැයි අපි ආදරණීය ජනතාවට මතක් කරන්න ඕන තමුන්නාන්සලගේ ජනවරම ආපස්සට හිතර බාන්න කිසි විටක අපි කඩන්න බින්දින්න කටයුතු කරලා නැහැ කියන කාරණාව. හොඳයි බොහොම ස්තුතියි අදහස් පළ කිරීම වෙනුවෙන් අප සමානව සියලුම දෙනාට කාලය ලබා දුන්න මන්තුමනි විනාඩි 8 9 10 විතර ලැබෙන්නට ඇති මොකද බාධා කිරීම මට්ටමත් අනුව තමයි දැන් තමයි හරිම ගාන හම්බුනේ මට. හොඳයි කාලය අපි දෙවෙනි වටේ මෙසේ අවසන් කරනවා තුන්වෙනි වටේදී හමු වෙමු කෙටි විරාමයකට යමු.
වට දෙකකින් පසු අවසන් වටයයි අපි ආරම්භ කරන්නේ කෘෂිකර්මාන්තය පිළිබඳ වැඩි බර තැබීමක් පෙර වටයේදී පෙවන මොකද හාල් මිල සහ සම්බන්ධ කාරණා පිළිබඳ විවෘත කතිකාවක් තියෙනවා රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳ කතා බහක් තියෙනවා ඒ කාරණාත් එක්ක අවසන් වටයේ මේ සියලු කාරණාවල සාරාංශය මැදිහත් වී බාධා කිරීම නෑ මේ වටය තුලදී විනාඩි 4ක කාලයක් එක් මන්ත්‍රීවරයෙකුට ලැබෙනවා නෙල්සන් මන්ත්‍රීවරණි ඔබතුමාට අවස්ථාව ශාමර දැන් අපේ සම්පත් මන්ත්‍රීතුමා කිව්වා දැන් වී මිලදී ගැනීම සම්බන්ධව 45යි 46යි 58යි ඒ වගේ කිව්වා. මං ඔබතුමාට කියන්න කැමති පුළුවන් නම් මට ඔබතුමා එක දිස්ත්‍රික්කයක් කියන්නේ මෙන්න මේ අහවල් දිස්ත්‍රික්කයේ මෙන්න මේ මිලට ගන්නවා කියලා. මම වගකීමෙන් කියනවා මොකද මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කෙනෙක් විදියට මම ගෝ ජනතාවත් එක්ක නිතරම ගැටෙන කෙනෙක් විදියට ඔය කියන මිලවල් වලට රජය ගන්නෙ නැහැ. දැන් විශේෂයෙන්ම ඔය ගැසට් පත්‍ර ගැහුවනේ එක එක විදියට සැමන් වලට ගැහුවා, පරිප්පු වලට ගැහුවා, ලුණු වලට ගැහුවා, හාල් වලට ගැහුවා. ඇයි රජයක් විදියට මේ ගැසට් පත්‍රවල තියෙන මිල පාරිභෝගිකයට නොලබෙන්නේ? දැන් මට මතකයි ඔබතුමාලාගේ නායකවරුන්ම යම් වේදිකාවල එක එක ලුණු උඩ දැම්මා, සුදු ලුණු උඩ දැම්මා, එක එක උඩ දාලා විවිධාකාර අදහස් ඉදිරිපත් කරා. දැන් මට මතකයි යහපාලන ආණ්ඩුවේ දිනසීය වැඩසටහන යටතේ අපේ රටේ පාරිභෝගිකයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඩීසල් පෙට්‍රල් මේ හැම එකකම මිල පාලනයක් කරා. පාලනයක් කරලා ඒ පාලන මිලට පාරිභෝගිකයට පහසුකම ලබා දුන්නා. දැන් වත්මන් රජයේ බලයටපත් වෙලා අවුරුදු 1කමාරක් යනකොට අර යහපාලන රජයේ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. වැරදි වෙන්න පුළුවන්. හැම දෙයක් වෙන්න පුළුවන්. ඒ පාලනය කරපු මිල පාලනය කරගන්න බැරි වුණානේ. හරි මම කියන්නේ මම මේ වෙලාවේ දැන් විපක්ෂයක් විදිහට දැන් ඔබතුමාලා කියනවා අපි චෝදනා එල්ල කරනවා අපි බොරු කියනවා අපි කියපු එක බොරුවක් කියන්නකෝ දැන් මේ විවාදයේ තුල මම වගකීමෙන් කියනවා මේ වී මිල සම්බන්ධව මම වගකීමෙන් කියනවා අද මිල අද විශේෂයෙන්ම මිල ගත්තොත් පොළොන්නරුවේ පෞද්ගලික ආයතනේ 52ට ගන්නකොට රජයේ 50ට ගන්නවා. ඒතර මේ රජයක් වැඩක් නැහැනේ. මේ වී මිල පාලනය කරගන්න බෑ. එතකොට පාරිභෝගිකයට සහන මිලකට හාල් ටික දෙන්න බෑ. පොල් ගෙඩිය 70 නෙවෙයිනේ අද. අද පොල් ගෙඩිය 80යි 90යි 100යි. අද ගැසට් එකේ තියෙන්නේ එක මිලක්. දැන් කොහෙද සැමන් තියෙන්නේ 100ට? කොහෙද පරිප්පු තියෙන්නේ 100ට? දැන් අද එළවලු වල මිල. දැන් අද රටේ ජනතාවට වේලක් කාලා වේල් දෙකක් දත් මිටි කන කාලයක් උදා වෙලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම මම දිගින් දිගටම කිව්ව දෙයක් තමයි චාමර දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම PCR මැෂින් එකක් අදටත් නැහැ පොළොන්නරුවට. දැන් පොළොන්නරුව තමයි මේ කොවිඩ් පළවෙනි රැල්ල එනකොට කාන්ද කඩුව සෙන්ටර් එක ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ගල්ලෑල්ල සෙන්ටර් එක පටන් ගත්තේ. ප්‍රතිකාරක ඇඳවල් තියෙනවා 1800ක්. හරි? අදටත් PCR මැෂින් එකක් පොළොන්නරුව දිස්ත්‍රික්කයට නැහැ. දැන් මේ PCR මැෂින් එක නැති එකේ පාඩුව තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මරණයක් වුණාම ඒ මරණේ සැකසහිත ගණන් දවස් ගණනාවක් යනවා මේ ඒ බොඩි එක පවුලයට රිලීස් කරන්න. මරණ දැන් PCR කරලා දෙන්නේ. හරි. එතකොට දැන් මේ කොවිඩ් වසංගතයට මරණ සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් මරනවා වකුගඩු රෝගය හැදිලා. ඊට වඩා වැඩි පිරිසක් මරනවා පිළිකා හැදිලා. ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මරනවා හෘද අමාරුද. ඇයි? දැන් අපි කියමුකෝ දැන් වකුගඩු රෝගයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය ගත්තොත් මැදිරිගිරිය දිස්ත්‍රික්කය ගත්තොත් වකුගඩු රෝගයේ වැඩිපුරම තියෙන ගම්මානයි. එතකොට මේ ඇයට ඩයලිසිස් කරන්න ස්පිරිතාලට ගියාම ඩයලිසිස් කරන්න ගියාම කියනවා ඔබතුමාට කැස්ස තියෙනවා ඔබතුමාට හෙම්බිරිසා වගේ තියෙනවා PCR එකක් කරන්න ඕන ඩයලිසිස් කරන්න කියලා. අපි කියමුකෝ heart attack එකක් හැදුනා කියලා. heart attack එකක් කියලා ප්‍රතිකාරයක් ගන්න ගියාම ස්පිරිතාලට ගියාම කියනවා මේ PCR පරීක්ෂණයක් කරන්න නැතුව ඔබතුමාට ප්‍රතිකාර කරන්න බෑ කියලා. ඉතින් දැන් ඔබතුමාලා කියන විදිහට මේ රජය හැම එකක්ම කරගෙන යනවා ඔක්කොම මේවා කරනවා අරව කරනවා ක්‍රීඩාංගන හදනවා වී මිල පාලනය කරලා තිනවා හාල් මිල පාලනය කරලා තිනවා මේ හැම එකක්ම පාලනය කරලා තිනවා නම් ඇයි අද ජනතාව එළියට බහින්නේ පාරට බහින්නේ දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බැස්සොත් අද උදේත් උද්ඝෝෂණයක් මේ වී මිල සම්බන්ධව අවසන් කර මන්ත්‍රීවරණි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම කියනවා අපි විපක්ෂයක් විදියට අපි හැම වෙලේම
රජයට අපි චෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිත් කැමති මේ රටේ ජනතාවට සහන ලබා දීලා මේ රටේ බත සපයන ගොවියට සහනයක් ලබා දෙනවා නම් විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන മന്ത്രി කෙනෙක් විදියට මගේ සම්පූර්ණ සහයෝගය හොඳයි. බොහොම අපි ලබා දෙනවා. බොහොම ස්තුතියි අදහස් පළ කිරීම වෙනුවෙන්. සම්පත් අතුකොළ මන්තුමනි ඔබතුමාට අවස්ථාව. ස්තුතියි අපේ නෙල්සන් මැතිතුමාට මේ කිඹුල් කඳුළු හෙලන්නේ නැතුව අපිට උදව් කරන්න ඉදිරිපත් වීම සම්බන්ධව. ඉතින් මම හිතනවා අපි කොවිඩ් සම්බන්ධව නම් අපි ලෝකේ 10 වෙනි තැනට මේ කොවිඩ් පාලනය කිරීම සම්බන්ධව අපිට ලෝකෙන් සම්මාන තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව මම හිතනවා ඔබතුමා සතුටු වෙනවා ඇති. විශේෂයෙන්ම අපි ලංකාවේ යම් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සහ අපේ රාජ්‍ය අංශයේ මැදිහත් වෙලා කොවිඩ් සම්බන්ධව අපි මේ පාලනය කරගෙන යන ප්‍රමාණය පිළිබඳව අපි ඇත්තටම ලෝකේ අපට ගෞරවයක් තිබෙනවා. හැම දිනාගෙම ගෞරවයක් තිබෙනවා කොවිඩ් පාලනය සම්බන්ධව. ඉතින් මම හිතනවා මම ඔබතුමාට කියන්නට ඕනේ අපි රාජ්‍ය ප්‍රතිපත්තිය යපුම් ආනයන ප්‍රතිපත්තියෙන් මිදිලා අපි නිෂ්පාදනය කරගෙන අපේ දේවල් නිෂ්පාදනය කරගෙන ප්‍රතිපත්තියට අපි මාරු වෙලා තිනවා. අපේ රාජ්‍ය නායකයා ඒකට හොඳ මඟ පෙන්වීමක් කරනවා. ඔබතුමාලා කන්න කහ නැහැ කිය මහා ගෝසාවක් කරා ඔබතුමාලගේ පිරිස. හැබැයි අද අපි කහ කිලෝ එක මිල වැඩි කියලා ඔබතුමාලා කෑ ගැහුවා. නමුත් අද දැන් අවශ්‍ය කරන කහ නිෂ්පාදනය කරගෙන තියෙනවා. අද වෙනකොට දැන් මේ වෙනකොට ලබන මාසෙ වෙද්දි කහ ස්වයං පෝෂිත රටක් බවට පත් වෙනවා අපේ රට. ඉතින් මම හිතනවා අපි එහෙම අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයෙන් අපේ රට ගොඩ ගන්න අපි මහන්සි ගන්න වෙලාවක් මේ වෙලාව. මම හිතනවා මේ වෙලාවේ අපේ රටේ මම හිතනවා අපි ලොකු වැඩ කොටසක් අපි කරනවා. අපි පාර්ලිමේන්තුවේ අලුත් මන්ත්‍රීවරු විතර ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව යහමඟ ගෙනිය ගන්න අපි ලොකු මහන්සියක් ගන්නවා අපි පසුබිම මන්ත්‍රීවරු විදියට. පාර්ලිමේන්තුව හරිමඟ අරගෙන යන්න සහ පාර්ලිමේන්තුවේ අඩුපාඩුවක් වරදක් වෙන වෙලාවට ඒක නිවැරදි කරගෙන අපි ඉස්සරහට ගෙනියන්න පසුබිම මන්ත්‍රී කණ්ඩායම විතර අපි හොඳ මෙහෙවරක් අපි කරනවා. අපි ජනතාව අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩුව යහමඟ ගෙනියන්න. ඒ නිසා අපි ඒකට ඒ කැපවීම අපි කරනවා. අපි වරදක් නියලන් ඒ වරද අපි පෙන්නනවා. ඒ නිසා අපි සතුටු වෙයි අද දවසේ අපි අලුත් මන්ත්‍රීවරු විතර අපි ලොකු වැඩ කොටසකට අපි දායක වෙනවා. ජාතික පාසල් 10 පාසල් 123ක් ලබන මාසෙ අපි ගැසට් කරනවා. අලුත් පාසල් ජාතික පාසල් 123ක් ගැසට් කරන ලබන මාසෙ වෙද්දි කිසිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස එකම පාසලක්වත් නැති කොට්ටාස ජාතික පාසල් 123ක් අලුත් පාසල්. ඉතුරු ටිකත් අපි 663ක් ඊළඟ මාසෙ අපි ගැසට් කරනවා. ඊළඟට ජල සම්පාදන යෝජනා 1000කට වැඩි ප්‍රමාණයක් මේ ඉදිරි මාසෙ තුල අපි ආරම්භ කරනවා ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති. විශාල මුදලක් වෙන් කරලා තියෙනවා ජල සම්පාදනය වෙනුවෙන්. මම ගාල්ලේ කෙනෙක් විතර ගාල්ලේ සතුටුයි. ගාල්ලේ ලොකු ප්‍රශ්නයක් තිබුණා ජල සම්පාදනය ගැන. ගාල්ලේ මහගාල්ල ජල යෝජනා ක්‍රමේ, බද්දේගම ජල යෝජනා ක්‍රමේ, ඒ වගේම කරන්දිනී ජල යෝජනා මේවට ප්‍රතිපාදන වෙන් වෙලා අද බද්දේගම සහ ගාල්ල වැඩ පටන් ගන්න තියෙනවා. මම හිතනවා ජල ඉල්ලුම් පත්‍ර යෙදුව අය හිටියා 15000ක්. අද එයාට ලොකු සැනසුම් සුසුමක් තියෙන මේ යෝජනාවලට මුදල් වෙන් වුණා මේ වසරේ ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. කිලෝමීටර් ලක්ෂ මාර්ග ව්‍යාපෘතියෙන් ගාල්ලේ විතරක් මාර්ග කිලෝමීටර් 800ක් කාපට් වෙනවා. දැන් වැඩ ආරම්භ කරලා දෙනවා කිලෝමීටර් 800ක. පාලම් 1000ක් හැදෙන එකෙන් පාලම් 200කට වැඩි ප්‍රමාණයක් අපේ දිස්ත්‍රික්කේ තියෙනවා. ඒ ග්‍රාමීය පාලම් හැදෙනේවෙන්. මම හිතනවා මේ වැඩ දැන් ගමේ කෙරෙනවා. ඊළඟට නිවාස අපි දැන්වීම් ගැහුවේ නැතර ඔබතුමාගේ විපක්ෂ නායකතුමා වගේ මහා සමරුපලක ගැහුවේ නැහැ. අපි පත්තරේ දැන්වීම් දැම්මේ නැහැ. අපි මහා බෝඩ් ගැහුවේ නැහැ. ගම්මාන කියලා නම් ගැහුවේ නැහැ. හැබැයි ගෙවල් 14000ක් අපි හැදුවා පහුගිය අවුරුද්දට. ඔබතුමාලගේ මුළු ආණ්ඩු කාලෙටම ගෙවල් 7000යි හදලා තියෙන්නේ. අපි 14000 ඒ 7000 හැදුවෙත් රුපියල් ලක්ෂ 3 ගානේ ණය දීලා. අපි ලක්ෂ 6 ගානේ ආධාර දීලා ගෙවල් 14000ක් හැදුවා. අපේ දිස්ත්‍රික්ක විතරක් ගෙවල් 800ක් දැන් හැදිලා ඉවරයි. හදලා ඉවරයි. කටුමැටි පැල්පත් වලට ලෑලි ගෙවල් වලට ගෙවල් 800ක් හදලා අපේ දිස්ත්‍රික්කෙ විතරක්. මේ අවුරුද්දේ අපි එක වසමක ගෙවල් 5ක් හදනවා. එක ග්‍රාම වසමක කටුමැටි පැල්පත් 5ක් අපි හදලා ඉවර කරනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ක්‍රීඩා පිටි 40ක් අපේ දිස්ත්‍රික්කේ හැදෙනවා. දරුවන්ට ක්‍රීඩා කරන්න හොඳ ක්‍රීඩාංගන. හොඳ මට්ටමේ ක්‍රීඩාංගන 40ක් අපි හදනවා අපේ දිස්ත්‍රික්කේ පමණක්. ඒ විතරක් නෙමෙයි. දැන් අපේ දිස්ත්‍රික්කයේ තුල උපාධිධාරී අපේ ලංකාවේ උපාධිධාරී දරුවෝ 60000කට රස්සා හම්බ වෙනකොට අපේ දිස්ත්‍රික්කයේ 3000කට රැකියාව හම්බ වෙන උපාධිධාරී මගේ ආසනේ මම නියෝජනය කරන හින්දු ආසනේ විතරක් 760කට උපාධිධාරී දරුවෝ රස්සාවල් ගත්තා. කාර්යසාධක බලකායේ 293ක් දැන් මේ වෙනකොට රස්සාවලට ගිහිල්ලා තිනවා අපේ ආසනේ විතරක්. ඔය සාමාන්‍ය පෙළ අසමත් දරුවෝ රැකියාවලට ගිහිල්ලා තියෙනවා. අපි මේ කාලේ වෙද්දි මම හිතනවා ඉදිරි කාලය තුල කාන්තා ව්‍යවසායකින්ට හෝම් ෂොප් හැම වසමකම දෙදෙනෙකුට හෝම් ෂොප් දෙකක් හැදෙනවා හැම වසමකම. ඒ වගේම මේ අප්‍රේල් 14ට කලින් අපි හැම ගෙදරටම විදුලිය දීලා අවසන් කරනවා. අපේ විදුලි බල ඇමතුමායකට වැඩපිළිවෙලක් හදලා තිනවා. හැම නිවසකටම විදුලිය ඇති හැම නිවසක්ම අපි එළිය කරනව ලබන අප්‍රේල් 14ට කලින්. ඒ විතරක් නෙවෙයි වාරි සෞභාග්‍ය ව්‍යාපෘතිය ඊළඟට අපි ගොවිජන ඔබතුමා කිව්වා මේ අර පරීක්ෂා කරන කට්ටල නැහැ කියලා. අපි සේර මෙවන ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට උපකරණ කට්ටලයක් විතර නෙවෙයි ඒවට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ කට්ටලයක් අපි වෙන සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානවලම අපි ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා තියෙනවා.
නිසා අපි අපි රජයේ බාරගත්ත වගකීම අපි ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේම විශේෂයෙන්ම මේ මෙහෙයුම් කරන බැසිල් රාජපක්ෂ මැතිතුමා අපේ රජය අපි හැමදෙනාම මේ අපිට බාර දුන්න වගකීම අපි ජනතාවෙන් ඉටු ගන්නවා කියන පණිවිඩය අපි දෙන්නට ඕනේ. බොහොම ස්තුතියි අදහස් පළ කිරීම වෙනුවෙන් හලවතුල මන්තුමනි ඔබතුමාට අවස්ථාව. ඔව් විශේෂයෙන් මෙතුමා පැහැදිලිව කිව්වා මේ පසුපෙළ මන්ත්‍රීතුමල්ලා අපි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හඬක් නගනවා කියලා. අපි බොහොම සතුටු වෙනවා. හැබැයි ඔබතුමාලා හඬක් නගන්න මෙන්න මේ කාරණා වලටත් දැන් අපි කීපයටම මම මුලින්මුත් කිව්වා අර සීනි සම්බන්ධයෙන් බදු අඩු වුණාට ජනතාවට ඒ වාසිය ගියේ නැහැ. ඒක ගියේ කාටද කියලා හොයලා බලන්න. මොකද අපි කවුරු සතුටු වෙනවා ඒ වාසිය ජනතාවට යනවා ඔබතුමාලා සතුටු වෙනවා අපි සතුටු වෙනවා. ඒ වගේම අද විදේශ රැකියාවල නිරතලා ඉන්න මම මුලින් කිව්වා වගේ අපේම සහෝදර සහෝදරියන් අද ලංකාවට මේකෙදි ඇත්තටම මම දකින්නේ මේක නොසලකිත් භාවය නිසාමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒ නිසා විදේශ රැකියා වල රිදිලා ඉන්න ඒ අයගෙන් අය කරගත්ත මුදල් ඒ අය ඉන්ෂුරන්ස් එකකුත් දාලා තියෙනවා. ඒ දෙකම පාවිච්චි කරන්නේ නැහැ තාම විදේශ සේවා කාර්යාංශයේ ඒ අමාත්‍යාංශයේ ඉඳන් පැහැදිලිවම අපි මේක මාස 6කට එහා ඉඳන් අපි පාර්ලිමේන්තුවේ කතා කරා. ඉතින් ඒ මුදල් පාවිච්චි කළ අඩු ගානේ නොමිලේ ටිකට් පතක් දැන් අපේ ආසන්න හැම රටක්ම ඉන්දියාව ගත්තත් නේපාලෙ ගත්තත් වෙනත් ඕනම රටක් ගත්තත් විදේශ රැකියාවල ඉන්න අයගෙන් අහලා බලන්න ඒ අය නොබිලේම තමන්ගේ රටට ගෙන්න ගන්නවා. ඉතින් මේ SLT මොබිටෙල් එකම එක සබැඳියාව ඉතාමත් අමාරු උදවිය. ඉතින් ඒ අයගේ ගෙවල් වලින් මුදල් යවලා තමයි දැන් නිරෝධානය වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන්ුත් ආණ්ඩුවක් හැටියට රජයක් හැටියට අපේ රටට වැඩිම විදේශ විනිමය ගේන අය බිලියන 7.3ක් කියන්නේ ලොකු මුදලක්. ඉතින් අපිට ලොකු ණයක් ගෙවන්න තියෙන රටක්. ඉතින් එහෙම අද මේ තත්ත්වය උඩ අපේ ණය ශ්‍රේණිගත කිරීම වලත් අපි ඉතාම ශීඝ්‍රයෙන් පහළට අවිල්ලා තියෙනවා. දැන් බලනකොට අපිට මේ තත්ත්වය ඉතාමත් භයානක තැනකට අපි අවිල්ලා තියෙන මේ වෙනකොට අපි ෆිච් ශ්‍රේණිගත කිරීම ගත්තත් CCC කියන තැනට ඇවිල්ලා තියෙනවා. S&P ගත්තත් එහෙමයි, Moody's ගත්තත් එහෙමයි. මේ 2020 2019 නෙමෙයි 2020 ඉඳලා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. B ඉඳලා අපි පල්ලෙහාට ඇවිල්ලා CC වෙලා දක්වා වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුල අපේ රටක් හැටියට අපි ඉතාමත් අමාරු තැනකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබතුමාලා කිව්වා අපි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමයි මේ රජයට මේ මැතිවරණයේදී ගොඩක් අපි කතා කරලා ඡන්දය ගත්තා කියලා. ඔබතුමාලා ඒක හරි. ජාතික ආරක්ෂාව නිසා පක්ෂ මේ සීළු දේවල් අමතක කළ ජනතාව ඡන්දය දුන්නා. දැන් අද අපි අහනවා මේ රජයෙන් අද මේ වෙනකොට මේ රජය එක පැත්තකින් ඉන්දියාව ඉල්ලනකොට ඉන්දියාවට දැන් දකුණු මේ දුන්න නැතුණා දැන් බටහිර ජැටිය දෙනවනේ. 83කින් දෙනවනේ ඒක. දැන් අරක 149යි දෙන්නේ ඊටි. මේ කෝක දුන්නත් මේ කොළඹ වරායනේ. කොළඹ වරාය කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම දැන් මේ වෙනකොට යාපනයේ ප්‍රදේශයේ මේ දූපත් සමූහයක දැන් විදුලි බලාගාර ඉදිකිරීමට දීලා එතන චීනෙට. එතකොට දැන් ආපහු තිරිකොණමලේ තෙල් ටැංකි ඒ වගේම මේ වෙනකොට පෙට්‍රෝලියම් සම්බන්ධව මේ ඒ කටයුතු ගණනාවක් ක්‍රියාත්මක වෙනවා කියලා අද අපි දැක්ක මාධ්‍ය තුලින්. ඉතින් මේකෙදි අපි කියන්නේ මේ දැන් අද මොකද්ද මේ රජය කරන්නේ? එක පැත්තකින් චීනයේ බල කඳවුරට යම් දේවල් දෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඒ අය කතා කරන ඒකට කටයුතු කරනවා. අනිත් පැත්තෙන් මේ පැත්තෙන් ඉන්දියාව ඇමරිකාව දක්වා තියෙන ඒ බල කඳවුරට යම් දේවල් දෙනවා. දැන් මේකේ මොකද්ද අපේ ජාතික ආරක්ෂාව රැකෙනවා කියලා ඔබතුමාලා හිතනවාද? දැන් අපි ඇත්තටම ගිරේට අහුණු පුවක් ගෙඩිය වාගේ මේ රජය කරන වැඩෙන් අපේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අපේ විතරක් නෙමෙයි මේ දකුණු ආසියාව කලාපයේ ආරක්ෂාවට විශාල බාධාවක් අද ඇති වෙලා තියෙනවා මේ රජයේ ක්‍රියාත්මක කරන මේ වැරදි ප්‍රතිපත්ති නිසා. ඉතින් ඒ නිසා මේකෙදී අනාගතයේ අපි ඉතාමත් අමාරු තැනකට අපේ රටේ ජනතාව ඉතාමත් අමාරු තැනකට ගෙනියන වැඩපිළිවෙලක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ජාතික ආරක්ෂාව කියලා අද ආණ්ඩුව ගත්තට අපි හැම කෙනාගේම ආරක්ෂාව අහිමි වෙන තැනකට තමයි අද මේ රජය අපිව දක්කගෙන යන්නේ කියන එක ඉතාමත් කනගාටුවෙන් වුණත් මතක් කරන්න ඕනේ. බොහොම ස්තුතියි අදහස් පළ කිරීම වෙනුවෙන් ජගත් කුමාර මන්තුමනි ඔබතුමාට අවස්ථාව. මෙතුමා මේ අවසන් කරපු තැනින් පටන් ගත්තොත් මෙතුමා බටහිර ජැටියක් දෙනවා කියලා කියන්න හදනවා. ඉතින් බටහිර ජැටියක් නැහැ දැනට. කොළඹ වරාය ඕන. කොළඹ වරාය. ඉතින් ඔබතුමාලා හදපු ඒවා තමයි අමාරුවෙන් හදපු ඒවා තමයි හම්බන්තොට වරාය දුන්නේ අමුමුයි. ඒක දීලා සතුටු වෙලා මහ විශාල කටවුට් පෝස්ටර් ගහලා ඒකේ මොකද්ද රටට ගෙනත් දුන්නේ. ඉතින් ඒ නිසා පහුගිය කාලේ පුළුවන් තරම් විකුණගෙන කාලා
පහුගිය කාලේ පුළුවන් තරම් ජාතික ආරක්ෂාව නැති කරලා පහුගිය කාලේ මේ රටේ ආර්ථික බිඳුවට වහලා දැන් කියනවා ආර්ථිකය මෙහෙම හදන්න පුළුවන් මෙහෙම ආරක්ෂාව සපයන්න පුළුවන් මෙහෙම විකුණන්න නැතුව. ඔබතුමාලා පහුගිය කාලේ එහෙම පුළුවන් නම් පෙන්වන්න තිබුණා. හැබැයි අපි පැහැදිලිව මේ රට බාරගත්තේ තමුන්නාන්සලා කරපු දේ කරන්න නොවන නිසා අපිට වගකීමක් තියෙනවා හරියට කරන්න. හැබැයි ඒ නිසා තමයි අපි පහුගිය කාලේ දෙනවයි කියලා කිය හිටියා. නැගෙනහිර ජැටි අපි දුන්නේ නැහැ. අර කියපු විදිහට MC ගිවිසුම ගෙව්වේ නැහැ. ඒ වගේම තමයි ආරක්ෂාව සම්බන්ධ. මොනතරම් ඉන්දියාව චීනෙත් එක්ක තමුන්නාන්සලා ගිවිසුම් ගැව්වත් අපි ඒ වලට බය නැතුව තීන්දුව ගන්න ඒවා ප්‍රතික්ෂේප කළා. අපිට ජාත්‍යන්තර බලපෑම ඇවිල්ලා නැද්ද? යම් බලපෑමක් ආවා. අපිට මේ මානවිකම් කොමිසමේදී ඉන්දියාවේ සහාය ඕන නේද? ඕන. හැබැයි ඒ තියෙද්දි මේ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව සහ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න මේ රටේ වැඩ කරන ජනතාවගේ අභිප්‍රායන් වෙනුවෙන් අපි තීන්දුව తీරන ගත්තා. ඒ නිසා අපි ගත්ත තීන්දුව වලින් මේ රටේ ජාතික ආරක්ෂාවට අල්ප මාත්‍රයකවත් හානියක් වෙලා නැහැ. හැබැයි අපිට චීනෙත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. අපිට ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. රටේ ආරක්ෂාවත් හදාගෙන ඒ වගේම රටේ ජනතාවට ආර්ථික වශයෙන් යම් සහායන් ගන්න ඕන අවස්ථාවල රට විකුණන්නේ නැතුව ඒ සහායන් අරන් තියෙනවා. මොකද පහුගිය කාලේ එතුමාලාට චීනෙත් එක්ක ගනුදෙනු කරන්න හොඳයි අපිට හොඳ නෑ කියලා. එතුමාලාට ගිවිසුම් ගන්න හොඳයි ගිවිසුම් ගාලා අපිටත් එක්ක අමාරුයි දාලා ගිවිසුම තියෙද්දි දැන් අපිට අපි ඒ නිසා පැහැදිලිව කියනවා මේ අපේ මේ බලන් ඉන්න ආදරණීය ජනතාවට ඒ දෙබිඩි පිළිවෙතේ යන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුව සූදානම් නැහැ. ඒ වගේම අපි දුන්න ජනවරම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. තාම අවුරුද්දයි මාස 2ක් 3ක් තමයි ගෙවිලා තියෙන්නේ. තාම මාස 6ක් වුණෙත් නැහැ. නමුත් අපි පැහැදිලිවම කියනවා මේ කාල තුල කරපු දේවල් කිව්වොත් 100 ගාණක් අපිට කියන්න පුළුවන්. මේ රටේ ආගමික සිද්ධාස්ථාන වලටත් බදු ගහලා තිබුණා මෙතුමාලා. ඒ සියලු බදු වලින් පින් කැටයටත් විද්දානේ. ඒ බදු වලින් නිදහස් කර අපේ ආණ්ඩුව ආවා. ඒ වගේම බැංකු ණය පොලිය අනුපාතකයේ 14% ඉහළ මට්ටමකට තිබේ. ඒක 100ට දැන් 9ට 4 දක්වා අඩු කරලා තියෙනවා. ඒ වගේම කර්මාන්ත සඳහා පොලිය 104ට අඩු කරන්න, දුම්රිය මැදිරි දේශීය නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තයට අතහිත දෙන්න. ඒ වගේම එතනෝල් ආනයන සම්පූර්ණයෙන් නතර කරන්න, බියර් නිෂ්පාදනය සඳහා සහල් ලබා දුන්නු. මෙතුමල්ලා මිනිසුන්ට කන්න සහල් ටික දුන්නේ නැහැ. හැබැයි බියර් වලට දුන්නා. ඒවා නවත්තන්න. ඒ වගේම ගොවින්ගේ මේ දැන් සහතික මිල 50ට ගන්න කියලා තේවත් ගන්න කියන මෙතුමාලා ගත්තද 50ට. අපි තමයි සහතික මිලක් දුන්නේ 50. 50 දෙන නිසා තමයි දැන් මිල ඉහළට යන්නේ. 50 දුන්නේ නැත්නම් මේ මිල යන්නේ නැහැ. ආණ්ඩුවේ මැදිහත් වීම නොවනවා නම් එතම ගොවියන් නිසා දැනගෙන ඉන්න ඕන. එහෙමනම් මේක 32කටත් යන්න පුළුවන් 25ටත් යන්න පුළුවන් හාල් කිලෝක. ඒ තරම් ව්‍යාපාරිකව අනිත් පැත්තට. නමුත් ආණ්ඩුව මේ මැදිහත් වීම කරලා තියෙන නිසා තමයි අද සහල් මිල වී මිල ඉහළට යමින් තියෙන්නේ. ඒ වගේම තමයි කොසුයි හඳුන් කූරු සනුංගල් වෙසක් කූඩු මේ අත්‍යවශ්‍ය නොවන දේවල් ඔක්කොම පිට රටින් ගෙනාවා. දැන් ඒවා තහනම් කරලා රටේ නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. ඒ වගේම ගම්බීරිස් ප්‍රතිගමනය සහ කහ ආනයන සම්පූර්ණ නැතිකර කරලා ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ වියදම් විශාල ප්‍රමාණයක් අපි පහුගිය කාලේ අයින් කරා. එතුමා විශේෂයෙන්ම කාර්ය මණ්ඩලය 2500 ඉඳන් 300ට අඩු කරා. පරිවාර රථ 3කට සීමා කරා. නිල නිවසක් බාරගත්තේ නැහැ. ඒ වගේම සැසිවාරය සඳහා වෙන නාස්තිය අඩු කරගත්තා. ඒ වගේම අපි ජාතියක් වශයෙන් අර සමානුග්‍රහය දෙන එක නවත්තගත්තා රටට එරෙහි බලවේග වලට. ඒ වගේම ටෙලිකොම් සභාපතිගේ වැටුප තිබුණා ලක්ෂ 20ක්. එතකොට ඒ සියලුම දෙනාගේ වැටුප ලක්ෂය දක්වා අඩු කරා සභාපතිවරුන්ගේ. ඒ වලින් විශාල වියදමක් ගියා. නාස්තියක් සිද්ධ වුණා. වාලච්චනේ කඩදාසිකම්මට ඇති කරා. පාතාලේ මර්ධනය කරා. මට ඕන නම් 100,000 ගාණක් යන්න පුළුවන්. අපේ හාමුදුරුවරු ඇතුළේ මහානායක හාමුදුරුවන්ගේ ආශිර්වාදෙ මැද්දේ ඉස්සරහටත් අද උන්වහන්සේලා විවේචනය කරනවා වගේම අපි මේ ක්විඩ් විවේචනයේ ඇතුළේ මෙතුමාලා ආණ්ඩුව තිබ්බන කිසි සැකයක් නැහැ දැනට ලක්ෂ ගාණක් මැරෙන්න තිබුණා. අපි මේක පාලනය කරගෙන යනවා. ඒ වගේම මේ එන්නත දීලා ඉදිරි කාලය තුල රටේ යම් මට්ටමකට සියලු දෙනා සුවපත් කරන්න කටයුතු කරන ගමන් රටේ සංවර්ධනය ශීඝ්‍රයෙන් කරගෙන යනවා. කරුණු කියන්න ඕන තරම් තියෙනවා. කාලේ ප්‍රමාණවත් නැති සමන් එක කාරණාවක් විශේෂයෙන් කියනවා. ඔබතුමාලා මේ හලන්නේ කිඹුල් කඳුළු. අපි දිගින් දිගට ජනතාව වෙනුවෙන් වැඩ කරනකොට ওই කිඹුල් කඳුළු දිගටම හලාගෙන තව අවුරුදු 5ක් යන්න සිද්ධ වෙයි. ඒ ගැන අපිට කනගාටුයි කියමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි අදහස් පළ කිරීම වෙනුවෙන්. මේ සියලු කාරණා පිළිබඳ අපි රටේ ජනතාවට බාර කරනවා. පක්ෂපාතීව පක්ෂ විපක්ෂ සියලු කාරණා අපි කරට කර තුලින් අඛණ්ඩ ඔබ වෙත ගෙනාවා. ඒ ඉදිරියටත් ඒ ආකාරයෙන් මෙලෙසමයි. අද දවසේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පැමිණි ජගත් කුමාර මන්තුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම සම්පත් අතුකෝල මන්තුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. සමගි ජනබල වේගය වෙනුවෙන් ජේ.සී. අලවතුර මන්තුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම කිංස් නෙල්සන් මන්තුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. එළඹෙන සතියේදීත් යලිත් කරට කර තුලින් හමු යමු ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයිබෝවන්.